හොඳයි ළමයි මම හරි කියන එක පොඩ්ඩක් බලන්න ළමයි ඇහෙනවද කියලා පැහැදිලිව. හරි තව අපි ටිකකින් ළමයි ක්ලාස් එක පටන් ගන්නවා. හරි යාළුවන්ට කියන්න ටක් ගාලා ක්ලාස් එකට ජොයින් වෙන්න කියන්න. හරි ලින්ක් එක දාලා දෙන්න ගෲප් එකේ. හරි යාළුවන්ට කියන්න ඉක්මනට ක්ලාස් එකට ජොයින් වෙන්න කියලා. හරි. තමයි මම කියන එක පැහැදිලිව ඇහෙනව නේද? පැහැදිලිව ඇහෙනවද? හරි අතන chat එකේ දාන්න පැහැදිලිව ඇහෙනවා නම් ඇහෙනවා කියලා. හරි ඊට පස්සේ බලන්න ළමයි බෝඩ් එක පැහැදිලිව පේනවද බලන්න. හරි. ඔයගොල්ලෝ දාන අවුරුද්දේ හරි මේ අවසාන පැහැදිලිව ඇහෙනවනේ. හරි. හරි දැන් ඔයගොල්ලන්ගේ 9 පන්තියේ හරි අන්තිම සතිය. 9 පන්තිය තව සතියේදී ඊට පස්සේ 10 පන්තිය ආරම්භ වෙනවා ජනවාරි මාසෙ ඉඳන්. හොඳයි. දැන් අපි පන්තිය ළමයි ගිය ඉරිදා ආරම්භ කරා නේ? ගිය ඉරිදා ආරම්භ කරා පළවෙනි පාඩම. හරි. ඒකේ මම තව අද පොඩි ගණන් කිහිපයක් හදලා තමයි දෙවෙනි පාඩම පටන් ගන්නෙ. හරි. පළවෙනි පාඩම අපි 10 පන්තියේ ගණිතයේ පළවෙනි පාඩම ගිය සතියේ කරා. හරිද? ඒකේ පාඩම ඉවරයි. තව පොඩි ගණන් කිහිපයක් මම අද පළවෙනි පාඩමේ හදනවා. හදලා අපි ළමයි ඊට පස්සේ දෙවෙනි පාඩම පටන් ගමු. හොඳයි. හරි. හරි බෝඩ් එකේ ළමයි ලියන ඒවා පැහැදිලිද බලන්න. බෝඩ් එකේ ලියලා තියෙන ඒවා පැහැදිලිද බලන්න. හරි. දැන් මේ සතියේ ක්ලාස් එකට ආපු නැති ළමයි ඉන්නවා නම් මාතෘකාව දාන්න පරිමිතිය. හරිද? පරිමිතිය කියලා මාතෘකාව දාන්න. හරි පළවෙනි පාඩම. පළවෙනි පාඩම. හරි. හොඳයි. හරි අපි ළමයි පොඩි තව ගණන් කිහිපයක් හදමු. හරි අපි දැන් මේ සතියේ කතා කරා අර ඡාපනේ. ඒ කියන්නේ වෘතයකම පරිධිය හොයනවා නම් නේ සම්පූර්ණ වෘතයක. සම්පූර්ණ වෘතයක පරිමිතිය. නැත්නම් පරිධිය නේ සම්පූර්ණ වෘතයකම මෙන්න මේ සම්පූර්ණ වක්‍ර රේඛාවේ දිග හොයනවා නම් අපි පාවිච්චි කරන සූත්‍රය මතකද? නේ වෘතයක පරිධිය හොයන සූත්‍රය. හරිද? වෘතයක පරිමිතිය. පරිධිය හොයන සූත්‍රය මතක තියෙන්න ඕනේ. 2πr නේ වෘතයක මෙන්න මේ සම්පූර්ණ වක්‍ර රේඛාවේ දිග නේ සම්පූර්ණ වක්‍ර රේඛාවේ දිග ගන්න සූත්‍රය මතක තියෙන්න ඕනේ 2πr. අපි ඒකේ සතියේ ක්ලාස් එකේ කරා. සාමයව 9 පන්තියේදී තිබ්බා. නේ ඒ කියන්නේ මොකක් හරි අපි වෘතයක් මේ වගේ ඇඳුවොත් නම් හරි අරය කිසියම් වගේ අපි අපිට ගත්තොත් මෙයාගේ අරය සෙන්ටිමීටර් 7යි නම් නේ අර බලව මේ වෘතයේ පරිමිතිය. හරිද? පරිධිය හොයන්න පුළුවන්. මේ අපි කරන්න තියෙන්නේ මේ සූත්‍රයට ආදේශ කරන්න. මේ දෙක වැඩි කිරීම 5 කියන්නේ කීයද ළමයි? 22 වෙදීම 7 නේ. 7න් 22යි 5 වල අගය. අරේ කියන්නේ මේ වෘත්තයේ අරය. 4 නම් 7යි. හරි එතකොට මෙතන ඔයගොල්ලන්ට පේනවා 7ට මේ 8 ගැවිලා යනවානේ. හරි දෙවරක් 22 කීයද? 44යි සෙන්ටිමීටර්. මේ වෘත්තයේ ළමයි වටේ මුළු දිග පරිමිතිය නැත්නම් පරිධිය සෙන්ටිමීටර් 44යි. හරි? අපි ඔය වගේ ගණන් හැදුවා ඉදා ක්ලාස් එකේ. ඊට පස්සේ තමයි අපිට ඕනේ මේකෙන් කොටසක්. ඒ කියන්නේ මෙයාගේ සම්පූර්ණ පරිධියෙන් කොටසක දිග. මේ ඒ කියන්නේ ඡාප කොටසක දිග. මේ ඡාප කොටසක දිග ගන්න මොකද්ද කරන්න ඕනේ? හරි ඡාප කොටසක දිග නැත්නම් පරිමිතිය. දැන් මේ වගේ අපි ඡාප කොටසක් ගත්තොත් මේ හරි මේක අපි ගත්තොත් මොකක් හරි වෘතයකින් මේ වගේ ඡාප කොටසක්. හරි මේක ඉන්නේ අරය. හරි මෙතන කේන්ද්‍රය මේ හරි කේන්ද්‍රය මේ ඡාප දිග. මේ ඡාප දිග අපි හොයන්නේ ළමයි මොකක්ද කරන්නේ මතකද? ඔය ඡාප දිග හොයද්දී අපි කරන්නේ හරිද 2πr දාලා හැදුවොත් වෙන්නේ ළමයි සම්පූර්ණ වෘතයකම වටේ දිගනේ. ඒකෙන් මේ පංගුව ගන්නේ කොහොමද? පංගුව ගන්න ළමයි මෙන්න මෙතන දින කේන්ද්‍ර කෝණය මොකක් හරි කෝණයක්. නේ අංශක 50ක් වෙන්න පුළුවන් 60ක් වෙන්න පුළුවන් 120ක් වෙන්න පුළුවන් මොකක් හරි මෙතන දින කෝණයක්. මේ ඡාප කොටසෙන් මෙතන කේන්ද්‍රයේ අන්තර්ගත කේන්ද්‍ර කෝණය. මොකක් හරි අපි ගමු මොකක් හරි සංකේතයක් දාගමු. හරි පීඨ හරි මොකක් හරි සංකේතයක් දාගත්තොත් අංශ වලින්
නේ මෙතන අපි පංගුව ලියන්නේ හරි අංශක 360න් මෙතන කොනේ මොකක් හරි දීලා හරි මොකක් හරි බීජීය පදයක් මම දැම්මා අංශක මේක 120ක් වෙන්න පුළුවන් අංශක 90ක් වෙන්න පුළුවන් හරි ඉතින් මේ විදිහට තමයි අපි ඡාපයේ දිග හොයන්නේ 2πr වලින් අර පංගුව ගන්න ඕනේ හරි ඔය වගේ ගණන් අපි එදා ක්ලාස් එකේ හදුවා ඊට පස්සේ තමයි මේ සම්පූර්ණ මේ කේන්ද්‍රික ඛණ්ඩයේම පරිමිතිය එක්කුවා ඒ කියන්නේ ඡාප දිගයි මේ අරයයි මේ අරයයි හරිද මේක අරයනේ මේකත් අරයනේ නේ හරි එතකොට මොකද්ද තමයි කරන්න වෙන්නේ ඈ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය කේන්ද්‍රික ඛණ්ඩයේ ළමයි පරිමිතිය ඇහුවොත් අපි මොකද කරන්නේ ඈ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය ඇහුවොත් මේ ඡාප දිගට හරි මෙතන දැන් එනවනේ සුළු කරාම මේ 2πr වලින් මෙන්න මේක අංගු වලිලා සුළු කරාම එනවා කියන්නේ මේ 360න් මෙතන θ හරි 2πr වලින් මෙතන 360න් මේ කෝණය දාන්න ඕනේ හරි මෙතන අංශක 120ක් නම් මෙතන 120යි 360න් මේ සරල කරාම මෙතන එතකොට 3න් එකක් එනවා හරි අර කියන්නේ මේ අරේ දාන්න ඕනේ 5 කියන්නේ 22 බෙදීම 4 මේකට එකතු කරන්න ඕන ළමයි දැන් මේක සුළු කරාම එන්නේ මෙතන ඉඳන් මෙතෙන්ද දිගනේ මේ දිග සහ මේ දිග එකතු කරන්න ඕනේ ඒ කියන්නේ අරේව දෙකක් එකතු කරන්න ඕනේ හරිද මෙන්න වැදගත්ම සම්බන්ධය හොඳයි අපි ඉස්සෙල්ලා මේක ලියලා පටන් ගමු හොඳයි හරි පොඩි අපි මේ වගේ ලියන්නකො මේක අනිවාර්යයෙන්ම මම පෙන්නත් එක්ක මේක පොඩ්ඩක් ආයෙ ලියනවා හරි මම මේ රවුන්ඩ් කරපු ටික ලියනවා අග්ගල්ලාම ලියන්න හරි ඡාප කොටසක දිග ගන්න විදිය සහ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය දිග ගන්න විදිය හරි මේකත් ඕන ඉස්සෙල්ලාම දැන් මේ වගේ වෘත්තයක් අඳින්න මතක් වෙන්නත් එක්ක ඉක්මනට අරේ සෙන්ටිමීටර් 7ක් වන වෘත්තයක් තියෙනවා හරි ඒකේ පරිමිතිය පරිධිය ගද්දි සම්පූර්ණ වෙන මේ වටේ දිග නේ 2πr වලින් හරි 2πr දැම්ම නම් එනවා සම්පූර්ණ වටේ මුළු දිග පරිමිතිය හරි ඉක්මන් කරන්න හරිනේ ඔව් ඉතින් මෙන්න මේ රවුන්ඩ් කරපු එක ලියා ගන්න හරි 2πr 2 කියන්නේ 2 වැඩි කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 22 බෙදීම 7 වැඩි කිරීම r කියන්නේ අරය හරි r කියන්නේ අරය හොඳයි මෙතන 4 7 කැපිලා ගියාම තමයි මේ වෘත්තයේ මෙතන ඉඳන් මේ සම්පූර්ණ වක්‍ර රේඛාවේ දිග පරිමිතිය නැත්නම් පරිධිය කී දෙන්නේ සෙන්ටිමීටර් 44යි හරි ඊට පස්සේ තමයි මේ වගේ රූපයක් ඇඳගන්න මෙන්න ඡාපය මේ අරය ඒ කියන්නේ මේ වගේ වෘත්තයකින් කොටසක් නේ මේ පරිධියෙන් කොටසක් අපි කියන්නේ ඡාපයක් කියලා කියන්නේ නේ එතකොට මේ ඡාප දිග හොයද්දී කියන්නේ මේ පැත්තෙන් ඡාපයක දිග හරිද ඡාප කොටසක දිග නැත්නම් ඡාප දිග හරිද ඔන්න මේ මම කියන්නම් බලන්න ඡාප දිග ගද්දී කරන්නේ මොකද බලන්න ඡාප දිග ඒ කියන්නේ මේ වගේ අර පරිධියෙන් කොටසක දිග ගද්දී ළමයි ඡාප දිග ගද්දී ළමයි අපි 2πr දැම්මොත් එන්නේ සම්පූර්ණ ප්‍රවමකම දිගනේ ඒකෙන් පංගුව ගන්න කොහොමද අංශක 360න් මෙන්න මේ ඡාප දිගින් ආපාදනය වෙන මෙන්න මේ ඡාප දිගින් අන්තර්ගත කේන්ද්‍රයේ කෝණය මොකක් හරි කෝණයක් ඊට හරි යොනෝ තමයි ඊළඟ සම්බන්ධය හරි හරිනේ හොඳයි මම මතක තියාගන්න ඊට පස්සේ ළමයි දැන් අපෙන් අහුවොත් මේ කේන්ද්‍රික ඛණ්ඩය ඒ කියන්නේ මේ වගේ රූපයක් දුන්නොත් මේකට අපි කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් නේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය ඇහුවොත් කේන්ද්‍රික ඛණ්ඩයක වටේ මුළු දිග ඇහුවොත් මොකද කරන්න ඕනේ මේ ශාප දිගට අරයන් දෙකක් එකතු කරන්න ඕනේ හරි කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සමානයි හරි මේ ශාප දිගට එකතු කරන්න ඕනේ අරයන් දෙකක්
ඒ ඔය සම්බන්ධතා ටික තමයි අපිට ළමයි තියෙන්නේ. හරි ඉක්මනට මේ තුනම ලියාගත්තොත් කමක් නැහැ ඉක්මනට පාඩ පෑනකින් හරි ඉක්මනට ලියා ගන්න. වැදගත් සම්බන්ධතා ටිකනේ මේ පාඩමේ ගන්න හදන්නේ. හරි ඉක්මන් කරන්න. හොඳයි. හරි නේද? හරි. ළමයි ඉවරද මේ ටික ලියාගෙන? ඉවරද? යටින් මැසේජ් එකක් දාන්න කවුරු හරි කෙනෙක් ඉවර නම් ඉවරයිද? හරි chat එකේ දාන්න පුළුවන් ඉවර නම් ඉක්මන් කරන්න. ලියාගෙන ඉවරද? තව වෙලා ඕනේද ලියන්න? හරි අපි මේ ගිය සතියේ කරපු ටික මම පොඩ්ඩක් මතක් කරේ ඉවරයි. හරි. හොඳයි. දැන් අපි ඊට පස්සේ තමයි එමු පොඩි ගානක් ටියුට් එකේ. හරි මම මේ රූපේ දෙන්නම්. මෙන්න මේ රූපයේ පරිවිතිය හොයන්න ඕනේ. ඉස්සෙල්ලා මේක අරගන්න මෙහෙම. හරි අපිට මේ විවිධ රූපවල පරිවිතිය හොයන්න තියෙනවා. හරි. එතකොට තමයි මේකේ මම මෙන්න මේ වගේ රූපයක් දෙන්නේ බලන්න. දැන් මේක තියෙන්නේ මෙන්න මේ වගේ සම චතුරස්‍රාකාර දහඩුවක් අරගෙන බලා ගන්න රූපයේ විදිය. හරිද? සම චතුරස්‍රාකාර දහඩුවකින් කපලා ඉවත් කරලා තියෙනවා මෙන්න මේ වගේ කොටස. හොඳට බලා ගන්න. හරි මේ වගේ ගණන් දෙනවා විභාගෙට පරිවිතිය හොයන්න. දැන් මේ වගේ තමයි සම චතුරස්‍රාකාර දහඩුවක් අරගෙන මෙන්න දහඩුව. පැත්තක දිග සෙන්ටිමීටර 15ක් වුණා. ඉතින් හොඳ ගහගන්න. පැත්තක දිග සෙන්ටිමීටර 15ක් වුණ සමචතුරස්‍රාකාර දහඩුවකින් හරිද? පහත පරිදි කොටසක් කපා ඉවත් කර ඇත. ලියන්න ප්‍රශ්නේ. ලියන්න මෙහෙම ප්‍රශ්නයක් හරි? ලියන්න. පහත රූපයේ දැක්වෙන්නේ පැත්තක දිග සෙන්ටිමීටර 15ක් වන තහඩුවකින් කොටසක් කපා ඉවත් කර සාදා ගන්නා ආස්තරයක් කියලා කියන්නේ ඒවට. තල රූපයක් නෙනේ. නැත්නම් තල රූපයකි නේ ආස්තරයකි. හරි. දැන් හොඳට බලා ගන්න ඕනේ. මේ දෙන්නේ පැත්තක දිග සෙන්ටිමීටර් 15ක් වන සමචතුරස්‍රාකාර දහඩුව. දැන් මම මේ කතුරක් අරගෙන මෙන්න මේ වගේ කොටසක් කපලා ඉවත් කරනවා. හරි හොඳට බලන්න. මෙතන මේ මුල්ලේ තියෙන කෝණේ අංශ 90යි කියලා දන්නවනේ. මේක තන අංශ 90යි කියලා දන්නවනේ. මම මෙතන තමයි කපලා ඉවත් කරනවා. හරිද? මෙන්න මේ වගේ කොටසක්. හරි මම මේක කතුරා මෙහෙම කපලා ඉවත් කරනවා. කෑල්ල. ආයෙ තමයි මෙතනින් පටන් ගන්න මෙතන ගන්නවා. හොඳට බලාගන්න. ඔන්නෝම ගන්නවා. හරි. දැන් කතුර අරගෙන ළමයි මම මෙන්න ඉස්සර මෙහෙම ඇඳගත්තා. මේ කහඩුවේ ඇඳලා කතුර අරන් මෙහෙම කපලා ඉවත් කරනවා. දැන් මේ කපලා ඉවත් කරාට පස්සේ ඉතිරි වෙන්නේ මෙන්න මේ කොටසනේ. මේක තමයි ඉතිරි වෙන කොටස. හරි. ඒක ඕන මට පාඩ කරන්නත් පුළුවන් ඉතිරි වෙන කොටස. ගමන පාඩ කරොත් නේ මේක පාඩ කරන්න පුළුවන්. මම මේ කපලා ඉවත් කරගෙන ඉන්න මේක පොඩ්ඩක් කඩියකින් දාන්නම් නේ. මේක කපලා ඉවත් කරා. ඒකයි මම මේ කඩේ වගේ දාන්නේ. හරි. දැන් මම ඉතිරි වෙච්ච කොටස ඉතිරි වෙච්ච තල රූපේ තමයි මේ තියෙන්නේ.
හරි දැන් ඔයගොල්ලෝ හොයන්න ඕන ළමයි මෙන්න මේ ඉතිරි වූ ආස්තරයේ පරිමිතිය. හරිද? රූපය ඇඳගන්න ඕන. රූපේ ඇඳගන්න. හරි මම ඒවල පොඩ්ඩක් දෙන්නම් දිගවල මේ කපල ඉවත් කරලා තියෙන්නේ මෙතන ළමයි නිකන් අර වෘත්තයෙන් හතරෙන් එකක් වගේ කම්බුවක් ඈ. හරි මම මේක ඉතිරි කොටස මෙහෙම නිල් පාටින් මාක් කරන් යන්නම්. නිල් පාටින් මම මාක් කරලා යන්නේ ළමයි මේ ඉතිරි වෙලා තියෙන දහඩු කොටස. කපල ඉවත් කරාට පස්සේ ඉතිරි වෙච්ච දහඩු ආස්තරේ තමයි මම නිල් පාටින් මාක් කරලා යන්නේ මායිම. මායිම හරි. මෙන්න මේ නිල් පාටින් මාක් කරන් ගිය මායිමේ මුළු දිග තමයි දැන් ගන්න තියෙන්නේ. තේරෙනවද? ඔව්. දැන් මේවල තමයි දිගවල් දීලා තියෙනවා. මෙන්න මෙතන මේ අපල අයින් කරපු කොටස තියෙනවානේ. මේක නිකන් වෘත්තයකින් හතරෙන් එකක්. ඇයි මේ අංශ ලම්බක් තියෙනවා කියන්නේ වෘත්තයකින් හතරෙන් පංගුවක් තමයි මෙතන තියෙන්නේ. එතන තමයි දාලා තියෙනවා මෙන්න. මේක දිගවල මෙතන දාලා තියෙනවා. මෙතන අංශ ලම්බක් වෙනවා. රුකෝණ මුල්ලක් තියෙන්නේ. මෙන්න මේ දිග. මෙන්න මේ දිග තමයි මෙතන සෙන්ටිමීටර් 6 කියලා දාලා තියෙනවා. මේ දිග. ආයි මෙතන ඉඳන් මෙතෙන්ද දිග දාලා තියෙනවා සෙන්ටිමීටර් 8යි කියලා. හරියට අඳගන්න. හරි. ඊට පස්සේ මේක සහ මේ දිග සමානයි. නිකන් මේ වෘත්තයකින් හතරෙන් එකක් කපලා ඉවත් කරලා තියෙනවා. නේ? වෘත්තයකින් හතරෙන් එකක්. රූපය අඳගන්න. ඔය වගේ ප්‍රශ්න විභාගෙට එනවා. ගාන හරියට තේරුම් ගන්න ඕනේ. හරි මම නිකන් රූපයක් පෙන්නන්නම් මේ වගේ. රූපය තමයි අඳගන්න හරියට. හරි. දැන් ළමයි ඔයගොල්ලෝ මෙතන ලියා ගන්න මේක ඇඳලා මෙන්න මේ ඉතිරි වූ කොටසේ පරිමිතිය හොයන්න ඕනේ. ඉතිරි වූ කොටසේ පරිමිතිය හොයන්න. ඉතිරි කොටසේ පරිමිතිය සොයන්න. ඉතිරි කොටසේ පරිමිතිය සොයන්න. හරි. දැන් ඕගොල්ලන්ට දැන් අපි ගත්තොත් මේ දිග පහළවෙන් මෙන්න මේ ගන්න වෙනවා. හරි. තමයි පැහැදිලි වෙනවද? හරි නේද? ඔව්. හරි. රූපය ඉස්සෙල්ලා තමයි ඇඳලා ඉවර කරන්න. හරි දැන් මේ අර WhatsApp group එකේ ළමයි හැමෝම join වෙන්න යාළුවෝ ඉන්නවා නම් තව මොකද ඒකට තමයි අපි class එකේ link එක දාන්නේ නැතුව එක එක්කෙනාට එවන්න බෑ හරි group එකේ හැමෝම යාළුවෝ තව ඉන්න අය හරි KLL පන්තිරේ ළමයි එහෙම ඉන්න අය අනිවාර්යෙන් group එකට join වෙන්න ඕනේ හරි group එකට join වෙන්න දන්නේ නැත්නම් මගේ ටෙලිෆෝන් නම්බර් එක message එකක් දාන්න හරි නම්බර එක තමයි ලියා ගන්න 0.77 90 45 702 හරි ඊට පස්සේ මේවල ළමයි ටියුට් දැන් KLL ළමයි පන්ති වල ළමයි ටියුට් ටික දැන් ගොඩක් අය අරන් තිබ්බ ටියුට්
අර ටියුට් එක ගන්න ඕනේ දැන් අපි ගණන් හදා යද්දි ටියුට් එක ඕනේ ඈ. අර KLL එන ළමයිට අපේ ගෙදරින් ටියුට් එක ගන්න පුළුවන්. හරි මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මේ නම්බර් එකට හරි කෝල් එකක් හරි දීලා නැත්නම් මැසේජ් එකක් හරි දාන්න. හරි ඊට පස්සේ ළමයි දැන් අර 9 පන්තියේ ඕගොල්ලන්ට මොනවා හරි නේ අග පාඩම් මගේ අරනවා නම් 9 පන්තියේ පාඩම් ළමයි මම කරලා තියෙනවා YouTube එකේ. සමහර අය ගොඩක් අය බැලුවනේ. හරිද? YouTube එකේ ඔයගොල්ලන්ට පුළුවන් මේ ලහිරු සඳරුවන් කියලා නම ගහන්න වෙනවා. හරි YouTube එකට ගිහිල්ලා නේ. YouTube එක දන්නවනේ YouTube තියෙන්නේ. ඒකට ගිහිල්ලා ළමයි ඒකේ playlist හරි ඔයගොල්ලෝ මේක සාමාන්‍යයෙන් ගන්නවනේ. playlist එකට ගියාම ඒක එක එක ඒවා තියෙනවා. හරි එක එක ඒවා කියන්නේ උසස් පෙළ පාඩම් තියෙනවා. හරිද? එක එක විෂයන් වල උගන්වපු ඒවා තියෙනවා. ඔයගොල්ලෝ යන්න ඕනේ ඒකේ මේ 6 7 8 9 10 11 ශ්‍රේණි ගණිතයේ කියලා තියෙන ෆෝල්ඩර් එකක් playlist එකේ. හරි YouTube එකට ගියා මගේ නම ගහලා මගේ channel එකට යන්න ඕනේ. ගිහිල්ලා ඒකේ මෙන්න මේ playlist එකේ playlist එකට ගිහිල්ලා මේ folder එකට යන්න. ඒකේ ළමයි තියෙනවා පාඩම් ගොඩක්. හරිද? 9 පන්ති 10 පන්ති කියන ඔය අන්තිම වාරේ පාඩම් කරපුවා ගොඩක් තියෙනවා. ඒවා බලන්න පුළුවන්. හරිද? අපි Zoom class එකේ ළමයි 10 පන්තියේ පළවෙනි පාඩමේ ඉඳන් තමයි කරගෙන යන්නේ. අර 9 වෙනි ඔයගොල්ලෝ 9 ශ්‍රේණියේ මොනවා හරි මගේ හරිච්ච පාඩම් තියෙනවා නම් ඒකෙන් බලා ගන්නත් පුළුවන්. සහ මේවල රෙකෝඩින් දැන් එදා ක්ලාස් එකට එන්න බැරි වෙච්ච ළමයි ගොඩක් අය හිටියා. අදත් ක්ලාස් එකට එන්න බැරි ළමයි ඉන්නවා මේ වෙලාවට. අර ඒකෙන්ද අපි ළමයි මේකේ රෙකෝඩින් එක දානවා. අර රෙකෝඩින් එක ඔයගොල්ලෝ බලද්දී හරි මම දැන් අද රැය වෙච්චි හෝ නැත්නම් හෙට උදේ වෙද්දී ඔව් හරිද උත්තර මේක ගන්න. මේ රෙකෝඩින් එක මේ හැම ක්ලාස් එකකම ළමයි Zoom ක්ලාස් වල රෙකෝඩින් එක හරි ඒ ලින්ක් එක මම හෙට උදේ හෝ අද රැය වෙද්දී දානවා. එතකොට ඒක ලින්ක් එක ක්ලික් කරාම ළමයි ලින්ක් එක ක්ලික් කරාම රෙකෝඩින් එක බලන්න ඕන නම් අද ක්ලාස් එකට එන්න බැරි වෙච්ච කවුරු හරි යාළුවෙක් හිටියොත් හරිද? එයාට රෙකෝඩින් එක බලද්දී ඒකේ ලින්ක් එක ක්ලික් කරාම ළමයි පාස්කෝඩ් එකක් ඉල්ලනවා. හරි පාස්කෝඩ්. පාස්කෝඩ් එක ළමයි හරියට මෙතන ටයිප් කරන්න ඕනේ. ඒකේ පාස්කෝඩ් එක මම යටින් එවනවා. හරි? මැසේජ් එකේ පහළ පාස්කෝඩ් එක එවලා තියෙන්නේ. ඒක හරියට අර සිම්පල් කැපිටල් ලකුණු හරියට මේකේ ටයිප් කරන්න බලාගෙන ඈ. පාස්කෝඩ් එක පහළ මම එවලා තියෙනවා මැසේජ් එකේ. හරි ඒ ටික හරියට කොපි කරලා මෙතනට පේස්ට් කරත් හරියි. නිකන් පාස්පෝර්ට් එක නිකන් මෙන්න මේ වගේ තියෙන්නේ. හරි මෙතන පිටක් එහෙම තියෙන්නත් පුළුවන් ඈ. ඉලක්කම් තියෙනවා, සිම්පල් ලකුණු තියෙනවා, අර මේ වගේ සංකේත තියෙනවානේ. ඒ ටික හරියටම මෙතන ටයිප් කරන්න ඕනේ. ටයිප් කරලා එන්ටර් කරාම ඔයගොල්ලන්ට රෙකෝඩින් එක බැලුවේ වෙයි. හොඳයි. හරි. ඒකත් මතක තියාගන්න. හොඳයි ඊට පස්සේ තමයි දැන් මේකේ ෆයිල් කියේ. ඉක්මනට අපි හොයමු ෆයිල් කියේ. ඉක්මන කරන්න. හරි. දැන් ළමයි මේකේ මට කියන්න ඕන බලන්න මෙතන මේ දිග සෙන්ටිමීටර 6යි. මට කියන්නේ මේ දිග කීයද? දැන් මේක සමචතුරස්‍රාකාර තහඩුවක් හින්දා ළමයි හැම පැත්තකම දිග සෙන්ටිමීටර 15යි. දැන් මෙතන ඉඳන් මෙතනටත් 15යි නේ. 15න් 6ක් අඩු කරාම මේ දිග සෙන්ටිමීටර 9යි. ඒකත් හරි. ඊට පස්සේ ළමයි මෙතන ඉඳන් මෙතනට 8යි සෙන්ටිමීටර නේ. මෙතන ඉඳන් මෙතනට 15යි නේ. සමචතුරස්‍රයක් නේ. ඔව්. හරි උත්තර ගන්න කට්ටිය හොඳයි දාන්න පහලින් හරි සෙන්ටිමීටර 15 8ක් අඩු කරාම මෙන්න මේ දිග කීයද ඈ සෙන්ටිමීටර 9යි මේ දිග සෙන්ටිමීටර 9යි එහෙනම් මේ දිගත් කීයද සෙන්ටිමීටර 7යි එහෙනම් මට කියන්න මෙන්න මේ දිග කීයද මෙතන ඉඳන් මෙතන දිග කීයද මෙතන ඉඳන් මෙතන 15යි 15න් 7ක් අඩු කරාම කීයද සෙන්ටිමීටර 8යි දැන් අපි මේ දිග හොයාගත්තා මේ දිග හොයාගත්තා. මේ දිගත් දන්නවා. මෙන්න මේ දිග හොයන්නේ කොහොමද? මේ දිග හොයන්නේ කොහොමද? මෙතන හොඳට බලන්න තමයි ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. නේ? එහෙනම් අපිට පයිතගොරස් සම්බන්ධය දැන් මෙහෙයි. හරි මේ ඍජු කෝණී ත්‍රිකෝණයට දාන්න පයිතගොරස් සම්බන්ධය ඉක්මන් කරන්න. පයිතගොරස් සම්බන්ධය. එතකොට මෙතන මේ කර්ණය තමයි මේ තියෙන්නේ. මේ පාදේ 8යි මේ පාදේ 6යි නේ? हम කර්ණය නිකන් x කියලා දාගත්තොත් මේ මොකක්ද සම්බන්ධය කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව 8 වර්ගයේ එකතු කිරීම 6 වර්ගය
හරි ටක් ගාලා හොයාගන්න කර්ණයේ දිග. එතකොට ඒ ටිකත් හරි. ඊට පස්සේ ළමයි ඉතුරු වෙන්නේ අර ඡාප දිග විතරයි. ඒකත් හොයන්න පුළුවන්. හරි උත්තර ගත්ත ළමයි බලන්න දාන්න උත්තර. මේකේ පරිමිතිය මේ දිගවල ටික හොයලා එකතු කරන්න ඕනේ. හරි උත්තර හොඳයි දෙන්නේ තුන් දෙනෙක් අරන් තිනවා ඉක්මන් කරන්න. ළමයි ඉක්මන් කරන්න. හරි. මෙතන තමයි දැන් අපිට මේ දිග හොයද්දී පයිතගොරස් සම්බන්ධ දාන්න වෙනවා. x වර්ගයේ සමානයි 8 වර්ගයේ 64යි 6 වර්ගයේ 36යි කීයද කරන්නේ? ඈ 100යි 100යි 64යි 36යි 100යි. හැබැයි අපි මෙතන වර්ගයේ අයින් කරන්න බෑ. x වල අගය ගත්තී නේ දෙපැත්තෙන් වර්ගමූල ගන්න. තමයි 100 වර්ගමූල කීයද? නේ 100 කියන්නේ පූර්ණ වර්ගයක් නේ. පූර්ණ වර්ගයක වර්ගමූලයට අක්කාලා කිව්වේ කීයද නේ? 10යි නේ. එහෙනම් ළමයි මෙන්න මේ දිග සෙන්ටිමීටර් 10යි. හරි? සෙන්ටිමීටර් 10යි. හරි. දැන් එකක් හරි. නේ? දැන් ගන්න ඇත්තේ මෙන්න මේ ඡාප දිග විතරයි. දැන් ඡාප දිග හොයමු ළමයි. ඡාප දිග මේ ඡාප දිග හොයද්දී 2πr වලින් km පංගුවද අංශක 360 මෙතන කේන්ද්‍ර කෝණය කීයද? මේ ඡාප දිගට අදාළ කේන්ද්‍ර කෝණය අංශක 90. මේ 360 අංශක 90 කියන්නේ කීයද? 4 එකයි කියන්නේ නේද? දෙක වතාවක් π කියන්නේ 22 බෙදීම 7 අරය කීයද? 7යි නේ. අරය 7යි. එතන තමයි අංශක 90ට 91යි 360ට 94යි. 4න් එකයි එන්නේ. සරල කරනවා. හරි. ඊට පස්සේ තමයි මේ 7ට මේ 7 කැටෙනවා. හරි. ඊට පස්සේ මෙතන 4ට දෙවරක් 2යි, දෙකට දෙවරක් 1යි. දෙකට දෙවරක් 1යි, 22කට දෙවරක් 11යි. කීයද එන්නේ? 11යි සෙන්ටිමීටර. ඔන්න තමයි ඡාප දිගත් හොයාගත්තා. දැන් එහෙනම් මේකේ පරිමිතිය ගද්දී වටේ දිගවල ඔක්කොම එකතු කරා නම් නේ ලේසියෙන් උත්තර එනවා දැන්. මෙච්චරයි. දැන් අමාරු ටික ඉවරයි ගහන්නේ. ඔය ටික තමයි අමාරු ටික. මේ එක එක දිගවල හොයාගන්න ටික තමයි අමාරු. ඊට පස්සේ එකතු කරමු. දැන් තමයි මේ රූපේ ලියන්න පරිමිතිය සමානයි. හරි මම මෙතනින් පටන් ගත්තොත් සෙන්ටිමීටර 10යි. මෙතන මෙතන 11යි. මෙතන මෙතන 8යි. මෙතන මෙතනට 15යි. මෙතන මෙතනට 9යි. 9යි කියන්නේ ඈ පරිමිතිය කීයද එන්නේ? පරිමිතිය කීයද එන්නේ? පරිගාල එකතු කරන්න. හරි 9යි 11යි 20යි නේ. 20යි 10යි 30යි. 30යි 15යි 45යි. 45යි 8යි 53යි. හරිද? සෙන්ටිමීටර 53යි. මෙන්න මේ රූපයේ පරිමිතිය. හරි. ටිකක් ඔය වගේ ප්‍රශ්න ළමයි එනවා. ඒකෙන්ද ඔබ හදලා මේ ගාන ආයි පාරක් හදන්න. හරිද? මේක ටිකක් අමාරු වගේ තිබ්බේ. මෙන්න මේ දිග හොයාගන්න එකයි මේ ඡාප දිග හොයාගන්න එකයි. මේ දිග හොයද්දී මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙන හින්දා පයිතගොරස් ප්‍රමේය දාලා මේ දිග හෙව්වේ හැටි. මේ ඡාප දිග හොයද්දී 2πr වලින් අදාළ පංගුව දාලා ඡාප දිගත් හෙව්වේ හැටි. ඊට පස්සේ තියෙන්නේ මේ දිගවල ටික එකතු කරලා යන්න. දැන් ළමයි අපි මේ හෙව්වේ මෙන්න මේ ඉතිරි වෙච්ච නේ මෙන්න මේ ඉතිරි වෙච්ච රූපයේ තමයි පාඩ කරන්නේ ඒ රූපය නේ අර කොටස කපලා ඉවත් කරාම සමන ප්‍රශ්නාකාර තමයි වෙන්නේ. මෙන්න මේ ඉතිරි වෙච්ච රූපයේ පරිමිතිය තමයි හෙව්වේ. දැන් ගාන තේරෙනවද? ඔන්න ඔය අඳුරු කරපු කොටසේ පරිමිතිය තමයි හෙව්වේ. හරි. හොඳයි. ඒකත් හරියට ළමයි තේරුම් ගන්න. දැන් ඊට පස්සේ ළමයි අපිට දැන් එක එක ආකාරي ගණන් එනවා. ඡාප දිගවල හොයන්න දිනවා නේ පරිමිතිය හොයන්න දිනවා. ඒතර ඒකට මේ ක්‍රම හොඳට මතක තියාගන්න ඕනේ. දැන් ඊට පස්සේ ළමයි සමහර ගණන් වල මෙන්න මේ වගේ ඒවාක් තියෙනවා. හරි ලියා ගන්න මේ ප්‍රශ්නේ. ලියා ගන්න. ලියන්න මේම ප්‍රශ්නයක්. පහත දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ
පරිමිතිය පහත දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය පහත දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය सेंटीमीटर 25ක් වේ. सेंटीमीटर 25ක් වේ. පහත දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය सेंटीमीटर හරි ප්‍රශ්න දෙකනේ 25ක් වේ. පහත දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය सेंटीमीटर 25ක් වේ. හරිද? එම කේන්ද්‍රික ඛණ්ඩයේ අරය සොයන්න. එම කේන්ද්‍රික ඛණ්ඩයේ අරය සොයන්න. අරය සොයන්න. හරි අරය සොයන්න මම මේකේ ළමයි දෙන්නම් ඡාප දිග. හරිද? කියන්නේ මෙහි ඡාප දිග මෙහි ඡාප දිග මෙහි ඡාප දිග සෙන්ටිමීටර් මෙහි ඡාප දිග සෙන්ටිමීටර් 11ක් වේ. මෙහි ඡාප දිග සෙන්ටිමීටර් 11ක් වේ. හරි. දැන් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අපිට පරිමිතියක් දීලා තියෙනවා. හරි අපි අරේ දාගමු වාක්‍යය රූපය අරගන්නකො. මේ තියෙන්නේ ඡාප දිග. ඡාප දිග. තමයි ඡාප දිග අපිට දීලා තියෙනවා කීයද? මම දුන්නේ ඡාප දිග सेंटीमीटर 11 කියලා දුන්නේ. හරි මේ රූපය අරගන්න. දැන් මේ ගානේ ළමයි අපිට හදන්න වෙන්නේ අනිත් පැත්තට නේද? අපි මෙච්චරලා හැදුවේ අරයයි කේන්ද්‍රක කෝණයනේ. හරි අරය සහ මේ කෝණය දුන්නාම ඡාප දිග හෙව්වනේ. දැන් මේකේ තියෙන්නේ මොකද්ද ළමයි? ඡාප දිග දුන්නාම අපෙන් අහනවා අරය කීයද කියලා. මොකද අපිට දෙපැත්තටම ගණන් හදන්න පුළුවන්. හරි. අපි දැන් මෙච්චරලා ගණන් හැදුවේ අරයයි මේ කේන්ද්‍ර කෝණයයි දුන්නාම ඡාප දිග හෙව්වා. නේ? හොඳයි. දැන් මේකේ තමයි ඡාප දිග දීලා අපෙන් අහනවා මේකේ අරය කීයද කියලා. හරි පොඩ්ඩක් උත්සාහ කරන්න බලන්න. ඡාප දිග දන්නවනේ. ඔව්. දැන් ළමයි අපි ඡාප දිග හොයන සම්බන්ධය ලියාගන්න. ඡාප දිග හොයන සම්බන්ධය මොකක්ද? ඡාප දිග සමානයි 2πr වලින් පංගුව මොකක්ද? 2πr වලින් ඔව් 360 මෙතන කෝණෙනේ. හරි කෝණේ කීයද? මට කියන්න මෙතන කෝණේ ළමයි කීයද? ඍජු කෝණයක් කියන්නේ අංශක 90යි නේ. ඔව් 360 අංශක 90යි. ලියාගන්න. ඡාප දිග සමානයි 2πr වලින් කේන්ද්‍ර කෝණයේ අංශක 90ක් හින්දා 360න් 90 දාන්න ඕනේ. පංගුව ගත්තී. හරි. දැන් අපි මේක අපි දන්නේව ආදේශ කරමු මේකට. මේ සම්බන්ධයට අපි දන්නේව ආදේශ කරමු. මොනවද දන්නේ? මේක තමයි ඡාප දිග දන්නවා කීයද? ගාන දුන්න ඡාප දිග 11යි කියලා. ඡාප දිගට දාන්න 11. මොකද අපිට ගානේ මේකේ ඡාප දිග දුන්නානේ. ඔව්. ඡාප දිගට දාන්න 11. අරේ හොයන්න ඕනේ අරේ. අරේ හොයන්න ඕනේ අරේ. ඊට පස්සේ මෙතන සමාන ලබන දාන්න දෙක වැඩි කිරීම 5 වලගේ 22 බෙදීම 7යි. මේ අරේ තමයි දන්නේ නැත්තේ. අරේ තමයි දන්නේ නැත්තේ r හොයන්න ඕනේ. මෙතන තමයි සරල කරාම 90ට 90 1යි 360ට 90 4යි. 4ෙන් එකක් එනවා. හරි. දැන් අපි ඔයගොල්ලන්ට තේනවා සමීකරණයක් තියෙන්නේ නොදන්නා පදය r. එහෙනම් මේ සමීකරණය විසදලා r වලගේ හෙව්වේ. ඔන්න බලන්න. හරි 11 සමානයි. මෙතන කැපෙනවනේ කවුද කැපෙන්නේ? හරි මම ලියලා ගන්නම් කවයි පාර. දෙවරක් 22 යට 7 වතාවක් r 1 යට 4. මෙතන ළමයි කැපෙනවා 4ට දෙවරක් 2යි 2ට දෙවරක් 1යි. හරි. ඊට පස්සේ 2ට දෙවරක් 1යි 22ට දෙවරක් 11යි. හරි. මේ පැත්තේ 11 සමානයි 11 වතාවක් r නේ. 11 වතාවක් r බෙදීම 4. ඔන්නම සුළු වෙලා එනවා. හරිද බලන්න.
හරි මෙතන දෙකට දෙවරක් 1යි, හතරට දෙවරක් 2යි. ආයි දෙකට දෙවරක් 1යි, 22කට දෙවරක් 11යි. උඩයි යටයි කැපෙන ඒවා කපන්න. හොඳයි හරි. නිසල් උත්තරේ හරිය. අරේ අරන් තිනවා හරි. හරි දැන් මෙතන තමයි සමීකරණේ මේ r තනි කරගත්තී. හොඳට බලන්න. මේ r මේ පැත්තේ 7න් බෙදිලානේ. 7න් බෙදිච්ච කෙනෙක් අයින් කරන්න මොකක්ද අපි කරන්නේ? 7න් වැඩි කරන්න වෙනවා මේ පැත්ත. එතකොට මේ පැත්තත් 7න් වැඩි කරන්න වෙනවා. නේ? ඊට පස්සේ මෙතන ಗುಣ වෙලානේ 11න් r ಗುಣ වෙච්ච කෙනෙක් අයින් කරන්න එයාගෙන් බෙදන්නත් වෙනවා. මම එකපාරම ලිව්වොත් ඔන්න බලන්න. එකපාරම ලියන්න. නැත්නම් මේකේ හරස් ගුණිතය දාන්නත් පුළුවන්. තමයි හරස් ගුණිතය දැම්මොත් මේ පැත්තේ ඉන්නේ කෙනා හරස් ගුණ කරොත් එන්නේ 9ට නේ ಗುಣ ගෙවීමක් එක්ක. මේ පැත්තේ ඉන්නේ කෙනා හරස් ගුණ කරොත් එන්නේ 9ට. ඒත් හරිය. හරිද? එහෙමත් ගන්න පුළුවන්. හරස් ගුණිතය දානවා නම් ඒක පුරුදු වෙන්න. හරස් ගුණිතය. මේ 7 මේ පැත්තට හරස් ගුණ කරන්න. මේ 11 මේ පැත්තට හරස් ගුණ කරන්න. හරස් ගුණිතය මතකනේ? 9 පන්ති ඉගෙන ගත්ත හරස් ගුණිතය. මේ 7 මේ පැත්තට හරස් ගුණ කරොත් මෙතන මම දාන්නේ හරස් ගුණිතය කියන ගණිත ක්‍රමය. එහෙම නැත්නම් දෙපැත්තම 7න් වැඩි කරලා දෙපැත්තම 11න් බෙදන්න ඒත් හරිය. දෙපැත්තම 7න් වැඩි කරනවා. බෙදිච්ච 7 කැපිලා යනවා එතකොට. මේ පැත්ත 7න් වැඩි වෙනවා තේරෙනවනේ. මේ ගුණ වෙච්ච 11 අයින් කරන්න දෙපැත්තම 11න් බෙදනවා. මේ 11 මේ 11 කැපිලා ගිහිල්ලා මේ පැත්තේ බෙදීම 11ක් එනවා. ඒ වැඩිම තමයි ළමයි වෙන්නේ මේක හරස් ගුණ කරනවා. මේ 7 මේ පැත්තේ ළඟට එනවා 11 මේ පැත්තේ හරියට එනවා. හරිද? මේ පැත්තේ r තනි වෙනවා. ඔව්. හරි උත්තරේ හරි හොඳයි. ළමයි හදලා තියෙනවා හරි. දැන් ළමයි මෙතනින් පස්සේ මොකද වෙන්නේ? හරි මෙතනින් පස්සේ මම කියන්නම්. හරි 11 වැඩි කිරීම 7 බෙදීම 11 සමානයි r. මේ 11ට මේ 11 කැපිලා යනවා. එහෙනම් ළමයි කී දෙන්නේ? r සමානයි 7යි. ඒ කියන්නේ අර කීයද? 7යි සෙන්ටිමීටර කියලා එනවා. හරි පැහැදිලිද? ඔව් දැන් පරිමිතිය නැත්නම් අපිට චාපදික දුන්නාම අරය හොයන්න පුළුවන්. සමහර ගණන් වල ළමයි චාපදිකයි අරයයි දීලා කේන්ද්‍ර කෝණය හොයන්නත් එනවා. එහෙම ප්‍රශ්නත් යුක්ත එකේ තියෙනවා. හරිද? කොහොම දුන්නත් ගමක් නැහැ ළමයි. මේ සම්බන්ධය ලියලා ඕගොල්ලෝ දන්නේ ඒවා ආදේශ කරන්න. චාපදිකයි කේන්ද්‍ර කෝණයයි දුන්නොත් අරය හොයන්න එනවා. චාපදිකයි අරයයි දීලා කේන්ද්‍ර කෝණය හොයන්න එන්නත් පුළුවන්. නේ? කේන්ද්‍ර කෝණය එතකොට මොකක් හරි x හරි θ හරි කියලා දාගන්න සංකේතයක්. VGය අකුරක්. හරි. ඒ වගේ එක එක විදිහ වලට ගණන් එනවා. අරයයි කේන්ද්‍ර කෝණය දුන්නොත් චාපදික අනිත් එක ලියුවේ හැකියි. හරි? හොඳයි. එහෙනම් අපි දැන් ඊළඟ පාඩම පටන් ගමු. මේකේ ඔයගොල්ලෝ හරි ගණන් ගොඩක් තියෙනවා. පුළුවන් තරම් හදන්න. එක එක ආකාරයේ ගණන් ඔය පරිමිතිය හොයන රූපත් එක්ක තියෙනවා. හරි. දැන් ළමයි අපි පටන් ගමු දෙවෙනි පාඩම. වර්ගමූලය. වර්ගමූලය. වර්ගමූලය දෙක පාඩම. වර්ගමූලය දෙවෙනි පාඩම. හරි. එතනම ඔයගොල්ලෝ මතකද ඉගෙන ගත්ත අගේ පන්තියේදී නේ අර පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න. බලන්න අපේ කියලා. මේ වර්ගමූලය කියන එකේ ලකුණ මතකද? නේ වර්ගමූල ලකුණ ළමයි. ළමයි මේ පාඩමේදී ඉගෙන ගන්නවා සංඛ්‍යාවක වර්ගමූලය හොයන ක්‍රම. මේ වර්ගමූලය කියන එකේ සංකේතය මෙන්න. මේ කොක්කක් වගේ දාන්නේ වර්ගමූලය. හරි වර්ගමූලය කියන එකේ සංකේතය. එතකොට නම් අපි මේ පාඩමේදී කිසියම් සංඛ්‍යාවක වර්ගමූලයේ සෙවීම ඉගෙන ගන්න එක තමයි කරන්නේ. හරි ලියන්න මෙහෙම. ලියන්න
මෙම පාඩම යටතේදී මෙම පාඩම යටතේදී යම්කිසි සංඛ්‍යාවක වර්ග මූලයේ සෙවීම ඉගෙන ගනී. මෙම පාඩම යටතේදී යම්කිසි සංඛ්‍යාවක වර්ගමූලයේ සෙවීම ඉගෙන ගනී. හරි, වර්ගමූලයේ සෙවීම ඉගෙන ගනී. හරි. එතකොට අපි තමයි වර්ගමූලය සඳහා භාවිතා කරන ලකුණ මොකක්ද? වර්ගමූලය සඳහා භාවිතා කරන ලකුණ. රතු පෑන ලියන්න මේක. මේ වර්ගමූලය සඳහා භාවිතා කරන ලකුණ මොකක්ද? වර්ගමූල ලකුණ මෙතන. හරි, ලියා ගන්න. වර්ගමූලය සඳහා භාවිතා කරන ලකුණ. වර්ගමූල ලකුණ. මේ නිකන් කොක්කක් වගේ තියෙන්නේ. ඕක ඔයගොල්ලෝ දැන් කැල් එකේ තියෙනවනේ. හරි, කැල් එකේ තිබ්බොත් අපිට ටක් ගාලා උත්තර ගන්න පුළුවන් සංඛ්‍යාවක වර්ගමූලය. හරි. හොඳයි. දැන් අපි ඊට කලින් දැන් පූර්ණ වර්ග සංඛ්‍යා ඉගෙන ගත්තානේ. පූර්ණ වර්ග සංඛ්‍යා. නැත්නම් අපි කියනවා සම චතුරාශ්‍ර සංඛ්‍යා. හරි, මොනවද ළමයි සම චතුරාශ්‍ර නැත්නම් පූර්ණ වර්ග සංඛ්‍යා? හරිද? පූර්ණ වර්ග සංඛ්‍යා අපි නිකන් ලියාගෙන ගියොත් මොන අහගන්න. හරි, බලන්න පූර්ණ වර්ග සංඛ්‍යා. මෙන්න මේවා අපිට මතක තියාගන්න වෙනවා. පූර්ණ වර්ග සංඛ්‍යා ගත්තොත් නේද? 1 නේ. එකෙන් පටන් ගන්න 1. 1 වරක් 1 1යි නේ. 1 වරක් 1 1යි. ඊට පස්සේ දෙවරක් 2 ඊට පස්සේ කියන්නේ තමයි 4යි. මේ පූර්ණ වර්ග සංඛ්‍යා. හරි. 3 වරක් 3. හරි, මම ලියන්න තියෙන්නේ. මම මෙතන පූර්ණ වර්ග සංඛ්‍යා ටික පොඩ්ඩක් ලියාගෙන යන්නම් පහළට. පූර්ණ වර්ග සංඛ්‍යා. නැත්නම් මේකට අපි කියනවා තමයි සම චතුරාශ්‍ර සංඛ්‍යා. හරිද? සම චතුරාශ්‍ර සංඛ්‍යානේ. හරි. පළවෙනි පූර්ණ වර්ග සංඛ්‍යාව කීයද? 1 එන්නේ. මොකද 1 වරක් 1 1යි. ඊට පස්සේ එන්නේ දෙවරක් 2 කීයද? 4යි. ඊට පස්සේ තමයි 3 වරක් 3 කීයද? 9යි. හරි, පූර්ණ වර්ග සංඛ්‍යා. මතකයි නේද? හරි, 9 10 25 36. හරි, 4 වරක් 4 කීයද? 16. හරි, 5 වරක් 5 25යි. හරි, මේවට අපි කියනවා පූර්ණ වර්ග සංඛ්‍යා. ඊට පස්සේ 6 වරක් 5 දීපයක් විතරක් ලියන්න. 6 වරක් 6 36යි නේ. 7 වරක් 7 49යි නේ. 8 වරක් 8 64යි. හරි, 9 වරක් 9 81යි. 10 වරක් 10 100යි. හරි, මම ඔතනින් නවත්තන්නම්. පූර්ණ වර්ග සංඛ්‍යා දැන් දිගටම ලියුවේ හැකියි. හරි, 11 වරක් 11 121යි. 12 වරක් 12 ඊට පස්සේ කීයද? 144යි. තමයි මේවට අපි කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යා. හරි, දැන් ඊට පස්සේ ඕගොල්ලන්ට මතක ඇති මේ පූර්ණ වර්ග සංඛ්‍යාවක. හරි, මෙන්න මේ වගේ ඕනම පූර්ණ වර්ග සංඛ්‍යාවක් ගත්තොත්, හරි, මේ වගේ ඕනම පූර්ණ වර්ග සංඛ්‍යාවක් ගත්තොත් එයාගේ වර්ගමූලය ටක් ගාලා අපිට කිව්වේ. ළමයි දැන් එකේ වර්ගමූලය කීයද එන්නේ? එකමයි නේද? ඔව්, හතරේ වර්ගමූලය ළමයි අපි ගත්තොත් කැලේ ගහලා කීයද එන්නේ? උත්තරේ 2යි. හරි, මෙතන ළමයි පොඩි රටාවක් කියනවා. 9 වර්ගමූලය ගත්තොත් උත්තරේ කීයද එන්නේ? 9 වර්ගමූලය 3යි නේ. 16 වර්ගමූලය කීයද? වර්ගමූලය ගත්තොත් කෙලින්ම කීයද එන්නේ? 4යි. තමයි බලන්න මෙන්න මෙහෙමයි කතාව. එකේ වර්ගමූලය ගත්තොත් මෙන්න මේ ඉලක්කම තමයි එන්නේ. 4 වර්ගමූලය ගත්තොත් මේ ඉලක්කම තමයි එන්නේ. හරි, 9 වර්ගමූලය ගත්තොත් මේ ඉලක්කම තමයි උත්තරේට එන්නේ. හරි, මොකද 1 වරක් 1 1යි, එකේ වර්ගමූලය 1යි. දෙවරක් 1 4යි, 4 වර්ගමූලය 2යි. 3 වරක් 3 9ක් වෙන හින්දා
9 වර්ගමූල 3ක් වෙනවා. 4 වරක් 4 16ක් වෙන හින්දා 16 වර්ගමූලය 4ක් වෙනවා. එහෙනම් ළමයාට කියන්න 25 වර්ගමූලය කීයද? 5 වරක් 5 25ක් හින්දා 25 වර්ගමූලය 5ක් වෙනවා. මතකයි නේද? ඔව්. ඔය විදිහට හරි 6 වරක් 6 36ක් වෙන හින්දා 36 වර්ගමූලය 6ක් වෙනවා. 7 වරක් 7 49යි හින්දා 49 වර්ගමූලය අවය 7ක් වෙනවා. හරිද? මතකයි නේ? හොඳයි. 8 වරක් 8 64ක් හින්දා 64 වර්ගමූලය 8ක් වෙනවා. කැලේ ගහලා දෙන්නේ. 9 වරක් 9 81ක් හින්දා 81 වර්ගමූලය 9ක් වෙනවා. හොඳයි. එහෙනම් 10 වරක් 10 100ක් හින්දා 100 වර්ගමූලය 10ක් වෙනවා. මේ තමයි තියෙන්නේ වර්ගමූල කියන්නේ. හරි. වර්ගමූලය. මේ වගේ පූර්ණ වර්ග සංඛ්‍යා. හොඳයි. අපි ඉස්සෙල්ලාම මේ ටික ලියාගමු. හරි. ඉස්සෙල්ලාම මේක ලියන්න. මෙන්න මේ කොටු කරපු එක ලියන්න. මේ විදිහට. ඒකේ මේ පැත්තෙන් මේක ලියන්න. මේක මේ පැත්තට ලියන්න, මේක මේ පැත්තට ලියන්න. පටන් ගන්න. හරි ඉවරයි. මම කරන්න හදන්නේ නේ. ඉමල්ක හරිනේ. ඉවරයි. හරි මේක ලියුවා මේ පැත්තෙන් මේක ලියන්න. ළමයි ඔක්කොම ඉවරද ලියලා? තව ඉවර නැති කට්ටිය ඉන්නවද? පන්සිලු ඉවරයිනේ. හරි. වෙලාවයක් ලියා ගන්න. හරි සුනෙත් ඉවරද? ඉවරයි. හරි චමුදි ඉවරද බලන්න. ඉක්මන් කරන්න. ඉවරයි. හරි. හොඳයි. දැන් ඊට පස්සේ තමයි මේ පූර්ණ වර්ග සංඛ්‍යාවක මේවා අපි කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාව. ඉවරයි. හරි. මේවට කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාව තමයි. මේ පූර්ණ වර්ග සංඛ්‍යාවක ළමයි වර්ගමූලය හොයන ක්‍රමයක් තියෙනවා. මේක 9 දී හෝ 8 දී. 8 දී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. මම පොඩ්ඩක් ඒක කියන්නම්. හරිද? අපි උදාහරණයක් ලෙස ගමු කීයද? 100 වර්ගමූලය හොයමු. ලියන්න මේ පොඩි ප්‍රශ්නයක්. 100 වර්ගමූලය සොයන්න. 100 වර්ගමූලය හොයන්න. අපි දන්නවා උත්තරේ කීයද? ඔව් 10යි. දැන් උත්තර එකපාරට දාන්න යන්න එපා. පොඩ්ඩක් අහගන්නකො. 100 වර්ගමූලය හොයන්න ඕනේ. අපි ළමයි කරන්නේ මේ පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න කිව්වොත් මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. දැන් අපිට කියන්නේ 100 වර්ගමූලය හොයන්න කියලා. නේ 100 වර්ගමූලය හොයන්න කියලා කියන්නේ. අපි ළමයි 100 බෙදාගෙන යනවා ප්‍රථමක සාධක වලින්. 100 සාධකවල ප්‍රථමක සාධක තියෙනවානේ. ඒ කියන්නේ ප්‍රථමක සංඛ්‍යා ටිකක් මතක් කරගන්න. ප්‍රථමක සංඛ්‍යා මතකද? ළමයි මොනවද ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ? ප්‍රථමක සංඛ්‍යා. ඒක දැන් අපිට පොඩ්ඩක් ඕනේ නෑ. මොනවද ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ? ඔය 2 3 5 7 9 එන්නේ නෑ. නේ 11 නේ 13 හරි 15 එන්නේ නෑ. හරිද 17 19 මේවා තමයි ප්‍රථමක සංඛ්‍යා. ඇයි මේවා ප්‍රථමක වෙන්නේ? ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්න ළමයි මේක බෙදෙන්න ඕනේ එකෙනුයි මේ සංඛ්‍යාවෙනුයි විතරයි. මෙන්න ඒ වලින් බෙදෙන්න බෑ. දැන් දෙක බෙදෙන්නේ එකෙනුයි දෙකෙනුයි විතරයි. තුන බෙදෙන්නේ එකෙනුයි තුනෙනුයි විතරයි. වෙන සංඛ්‍යා වලින් බෙදෙන්න බෑ. අන්න එහෙමනම් නේ ඒ කියන්නේ සංඛ්‍යා දෙකකින් විතරයි බෙදෙන්න ඕනේ. සාධක දෙකක් විතරයි මේවට තියෙන්නේ.
එක සහ මෙම සංඛ්‍යාව තමයි සාධක දෙක. 5 ගත්තොත් බෙදෙන්නේ 5ෙනුයි 7 මේ 1ෙනුයි. 7 ගත්තොත් බෙදෙන්නේ 1ෙනුයි 7ෙනුයි. එතකොට මේ 9 ඇයි ප්‍රථමක වෙන්නේ නැත්තේ? 9 1ෙන් බෙදෙනවා 9 9ෙන් බෙදෙනවා 9 ආයි 3ෙනුත් බෙදෙනවා. ඒ කියන 9 ප්‍රථමක නෙමෙයි. නේ? තේරෙනවනේ? හරි මේක පොඩ්ඩක් ලියා ගන්න. ප්‍රථමක සංඛ්‍යාවකින් හස්සන්න. අපි දැන් ලියා ගන්න. ප්‍රථමක සංඛ්‍යාව. ප්‍රථමක සංඛ්‍යා ලියාගෙන යන්න මේ ටික. ප්‍රථමක සංඛ්‍යා පොඩක් මතක තියාගන්න අපිට ඕන වෙනවා දැන් මේකේ ගණන් හදන්න. මේ කොටසට ඕන වෙනවා. ප්‍රථමක සංඛ්‍යා. හරිද? ඉවරද? ඉවරයි නේ? හරි. ප්‍රථමක සංඛ්‍යා ඔව් හරි. දැන් ළමයි දැන් මම නිකන් උදාහරණයක් අහන්නම් මෙහෙම හරිද? මම අහනවා ළමයි 8ෙහි සාධක. සංඛ්‍යාවක සාධක. 8ෙහි සාධක මොනවද? 8 බෙදන්න පුළුවන් ඉලක්කම් මොනවද සංඛ්‍යාව? 1කින් බෙදන්න පුළුවන්, 2කින් බෙදන්න පුළුවන්, 4කින් බෙදන්න පුළුවන්, 8කින් බෙදන්න පුළුවන්. මේ 8ේ සාධකනේ. ඔය සාධක වලින් මෙන්න මේ ප්‍රථමක සංඛ්‍යා තිබ්බොත් අර සාධක ගොඩේ මෙන්න මේ ප්‍රථමක සංඛ්‍යා තිබ්බොත් මේවට අපි කියනවා මොන සාධක කියලාද? 8ේ සාධක කිව්වොත් 1 2 4 8. 8ේ ප්‍රථමක සාධක කිව්වොත් මොනවද? මේ සාධක වලින් ප්‍රථමක සංඛ්‍යා අහුවෙලා තියෙන සාධක තියෙනව නෙමෙයි 2. අන්න 8ේ ප්‍රථමක සාධක ඇහුවොත් 2 තමයි එන්නේ නේ. තේරෙනවද? හරිද? දැන් අපි ගත්තොත් 10යි සාධක. 10 කියන සංඛ්‍යාවේ සාධක මොනවද? 10 එකෙන් බෙදෙනවා, දෙකෙන් බෙදෙනවා, පහෙන් බෙදෙනවා, 10න් බෙදෙනවා. ඔන්න 10යි සාධක ඔක්කොම. 10 ප්‍රථමක සාධක ඇහුවොත් මොනවද එන්නේ? අර සාධක කොටේ තියෙනවද බලන්න මෙන්න මේ වගේ ප්‍රථමක සංඛ්‍යා තියෙනවා. මොනවද? 2 තියෙනවා, 5 තියෙනවා. මෙන්න තමයි 10 සාධක වලින් ප්‍රථමක සාධක. ඔව් තේරෙනවනේ ඔය අටේ පන්තියේ තිබ්බේ ඔන්න කොට මතක් කරේ. දැන් අපි ළමයි මෙතනදී ගන්නේ මේ පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න දුන්නාම. මෙන්න මේ වගේ පූර්ණ වර්ග සංඛ්‍යාවක නේ ඕනම පූර්ණ වර්ග සංඛ්‍යාවක් 100 ඊට පස්සේ 121 144 මේ 169 හරි 225 400 හරි 900 ඔන්න ඔය වගේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් දීලා වර්ගමූලය ඇහුවොත් මම මේ කියන ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ළමයි අපි මේ සංඛ්‍යාව බෙදාගෙන යන්නේ ප්‍රථමක සාධක වලින්. මේ කුඩාම එකෙන් පටන් ගමු. හරි කුඩාම ප්‍රථමක සාධකයේ දෙකනේ සංඛ්‍යාව. හරි 100 සාධක වලින් අපි පටන් ගන්නවා ප්‍රථමක සාධක වලින් බෙදන්න කුඩාම ප්‍රථමක සාධකයේ දෙකේ. 100 දෙකෙන් බෙදුවොත් කීයද? 50යි. ආයෙ දෙකෙන් බෙදන්න පුළුවන්. මෙතන බෙදන්න පාවිච්චි කරන ඉලක්කම් මෙන්න මේ ඉලක්කම් වෙන්න ඕනේ. 2 3 5 7 ඔය වගේ ඉලක්කම් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. හරි ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදාගෙන යන්න. 50 දෙකෙන් බෙදුවොත් 25යි. හරි. 25 දෙකෙන් බෙදන්න බැහැ ළමයි. ඊට පස්සේ බලනවා ඊළඟ ප්‍රථමක සංඛ්‍යාව 3ෙන් බෙදන්නත් බැහැ 25. කීයෙන්ද? ඔව් 5ෙන් බෙදන්න පුළුවන්. හරි 25 5ෙන් බෙදනවා. 25 5ෙන් බෙදුවාම කීයද? 5යි. ආයෙ 5 5ෙන් බෙදන්න පුළුවන්. එකක් එනකම් බෙදාගෙන යන්න ඕනේ. හරි. දැන් ඊට පස්සේ ළමයි මේ 100 කියන එක ලියුව හැකි මෙන්න මෙතන බෙදන්න පාවිච්චි කරපු සංඛ්‍යාවල ගුණිතයක් ලෙස බලන්න කියලා. හරියටම හරි බලන්න. දැන් මේ සංඛ්‍යාව ඊට පස්සේ ලියුව හැකි මෙතන බෙදන්න පාවිච්චි කරපු සංඛ්‍යාවල ගුණිතයක් ලෙස බලන්න කියලා. දෙවරක් 2 4යි. 4 වරක් 5 20යි. හරි නේද? 20 වරක් 5 100යි. සමානයි. ඊට පස්සේ තමයි අපිට 100 වර්ගමූලෙ ගන්න ඕනේ නේ 100 වර්ගමූලෙ ගන්න අපි කරන්නේ මෙන්න මෙතන දැන් සමාන දෙන්න ගන්න යුගල කරගෙන නේ දැන් දෙකේ දෙකක් තියෙනවානේ එක යුගලයකින් එක ඉලක්කම ගන්න ගන්න ඕනේ සමාන දෙන්න එකක් ගන්නාම ඒ ජෝඩුවෙන් එකක් තමයි මෙතන ගන්නේ වර්ගමූලයේ උත්තරේ ගන්න මේ දෙන්නගෙන් දෙකෙනෙක් ගන්න හරි එතකොට මෙතන උත්තරේ කීයද 2 5 10 කියලා හරියටම එනවා හරි මේක කොහොම හදාගන්න මේ විදිහට බෙදන් ගියා
100 සමානයි මෙන්න මේ බෙදන්න පාවිච්චි කරපු ඉලක්කම් වල ගුණිතය. ඊට පස්සේ මෙතන 100 වර්ගමූල එකක්දී මේ එක ජෝඩුවකින් එක ගානේ ගන්න ඕනේ. එක ජෝඩුවකින් එක ගානේ ගන්න ඕනේ. ඔක 8 පන්තියේ ඉගෙන ගත්ත ඔයගලන්ට මතක ඇති. 100 වර්ගමූලේ හරියටම මේ ක්‍රමයට හැදුවාම 10 කියලා එනවා. උත්තරේ 10ක් එනවා හරියටම. හරි මම තනියෙන් හදන ගණන් තුනක් වගේ දෙන්නම් වර්ගමූල හොයන්න. හරි මෙන්න මේ සංඛ්‍යාවල තනියම ළමයි වර්ගමූල හොයන්න බලන්න. මෙන්න මේ සංඛ්‍යා දෙකේ තනියම හරි ඔය ඉලක්කම් එකනේ 100 වර්ගමූලේ හරි ඔය ඉලක්කම් දෙක 144 වර්ගමූලයේ සොයන්න. 144 වර්ගමූලයේ සොයන්න. ඔය ඉලක්කම් තුන 400 වර්ගමූලය සොයන්න. මේ දෙක හදන්න බලන්න. දැන් ඔයගොල්ලෝ දන්නවනේ 144 වර්ගමූලය කීයද කියලා නේ? උත්තරේ අපි බලමු හදලා ඒ උත්තරේ හරියටම එනවා. 144 වර්ගමූලය හොයන්න. දැන් මේ ක්‍රමේ ළමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මේ පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න විතරයි. දැන් 5 වර්ගමූලය හෙව්වොත් හොයන්න බෑ මේ ක්‍රමයට. හරිද? 5 වර්ගමූලය නේ. ඊට පස්සේ 8 වර්ගමූලය. හරිද? 20 වර්ගමූලය. ඒව හොයන්න බෑ මේ ක්‍රමයට. මේ ක්‍රමයට හොයන්න පුළුවන් වෙන්නේ මොන වගේ සංඛ්‍යාවල වර්ගමූල විතරද? පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලයේ පමණයි. හරි මෙම ක්‍රමයෙන් වර්ගමූලයේ සෙවිය හැක්කේ පූර්ණ වර්ග සංඛ්‍යාවල පමණයි. දැන් අපිට ඉගෙන ගන්න තියෙනවා වෙනත් සංඛ්‍යාවක නේ 5 වර්ගමූලය, හරි 20 වර්ගමූලය ඒකත් ඉගෙන ගන්න තියෙනවා තව ක්‍රමයක් තියෙනවා. වෙනත් සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න පාවිච්චි කරන ඔව් හරි. සමුදේ උත්තර ගත්තා. 144 වර්ගමූලේ හරි 12යි 400 වර්ගමූලේ හරියටම 20යි. හරි. ඉක්මන් කරන්න. හරි නේද? හොඳයි. එළම 144 අපි දැන් බෙදාගෙන යමු බලන්න. මෙන්න මේ සංඛ්‍යා වලින් බෙදන්න ඕනේ. 144 දෙකෙන් බෙදුවොත් 72යි. 72 දෙකෙන් බෙදුවොත් කීයද? 36යි. හරි. 36 දෙකෙන් බෙදුවොත් 18යි. 18 දෙකෙන් බෙදුවොත් 9යි. හරි. දැන් දෙකෙන් බෙදලා ඉවරයි. දැන් 9යි බෙදුවේ 3යි. 9 තුනෙන් බෙදුවොත් 3යි. 3 තුනෙන් බෙදුවොත් 1යි. දැන් ළමයි අපිට 144 ලියුවේ හැකි මෙන්න මේ සංඛ්‍යාවල ගුණිතය. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. දෙකේව හතරක් තියෙනවා තුනේව දෙකක් තියෙනවා. හරිද බලන්න. හරියටම හරිනේ. ඔව්. දැන් 144 ළමයි වර්ගමූලය ගත්තී මේ සමාන දෙන්න ගානේ අරගෙන එක ජෝඩුවකින් එකක් ගන්න. දෙන්න ජෝඩු කරගන්න. එක ජෝඩුවකින් එකයි ගන්නෙ. හරි. එක ජෝඩුවකින් එකයි ගන්න. මෙතන තුනනේ. දැන් ළමයි බලන්න උත්තරේ කී දෙන්නේ. කී දෙන්නේ? 144 වර්ගමූලය බලන්න කී දෙන්නේ? දෙවරක් 2 4යි 4 වරක් 3 උත්තරය 12යි. 144 වර්ගමූලය හරියටම 12යි. එක ජෝඩුවකින් එක ගානේ ගන්න. ක්‍රමේ මතක තියාගන්න. හරි. ඊට පස්සේ 400 වර්ගමූලයෙන් පත් කරලා හරි 400 වර්ගමූලෙ හදමු ඉක්මනට. හරි 400 ළමයි මම බෙදාගෙන යන්නම්. ප්‍රථමක සංඛ්‍යා වලින් දෙකෙන් බෙදන්න 200යි. ආයෙ දෙකෙන් බෙදන්න 100යි. ආයෙ දෙකෙන් බෙදන්න 50යි. ආයෙ දෙකෙන් බෙදන්න 25යි. ආයෙ පහෙන් බෙදුවේ 5යි. ආයෙ පහෙන් බෙදන්න එකක් වෙනකම් බෙදාගෙන යන්න ඕනේ. හරි නේද? ක්‍රමයේ මතක තියාගන්න මේවා පොඩි දේවල්. කෙටි ප්‍රශ්න වලදී මම නෑ පේපර් එකේ. හරි.
මේ වගේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් දීලා වර්ගමූලය ඇහුවොත් මේ ක්‍රමයෙන් හැදුවේ හැටි. හොඳට මතක තියාගන්න ළමයි නිකන් කෙටි ප්‍රශ්න වලට මේ වගේ ඒවා අහනවා. එතකොට මෙතන අපි 400 දැන් ලිව්වේ නේද? මෙන්න මේ බෙදන්න පාවිච්චි කරපු ඉලක්කම් වල ගුණිතය දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක ඒවා 4යි. පහේ ඒවා 2යි. දැන් 400 වර්ගමූලය ගත්තී මෙන්න මේ එක ජෝඩුවකින් එක ඉලක්කම ගන්න ගන්නයි තියෙන්නේ. මේ එක ජෝඩුවකින් එක ඉලක්කම ගන්න ගන්නයි තියෙන්නේ. වැඩි ලේසි අල්ල ගන්න රටාව දෙවරක් දෙක 4යි 4 20යි උත්තරේ. නේ 400 වර්ගමූලය හරියටම 20යි. හොඳයි. දැන් ළමයි හැබැයි මේ ක්‍රමයෙන් වර්ගමූලය හොයන්න පුළුවන් මොන සංඛ්‍යාවල වර්ගමූල විතරද? පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූල පමණයි. දැන් මම ඕගොල්ලන්ට කිව්වොත් හරිද 20 වර්ගමූලය හොයන්න කියලා. හරිද 20 දැන් අපි මේ වගේ ගණන් වලට දැන් එන්න හදන්නේ. හරිද 20 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි නේ. 20 වර්ගමූලේ මේ ක්‍රමයට හදන්න ගිහලා හදන්න බෑ හොයන්න බෑ. හරිද? හොයන්න බැරුව යනවා. මේ අපි දැන් මේ හදපු ක්‍රමයට වර්ගමූල හොයන්න පුළුවන් වෙන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූල විතරයි. හරි. රතු පෑන් ලියන්න. හරි ගණන් දෙක ඉවරයි නේ. ඔව්. රතු පෑන් ලියා ගන්න. තව ලකුණක් දාලා වැඩගත් නේ ලියන්න. ඉහත ක්‍රමයෙන් වර්ගමූලයේ සෙවිය හැකි ඉහත ක්‍රමයෙන් වර්ගමූලයේ සෙවිය හැකි පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූල අපයන් පමණි. පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූල අපයන් පමණි. හරි. පමණි. හොඳයි. දැන් තමයි අපි වෙනත් සංඛ්‍යාවක වර්ගමූලය හොයන්නේ. මේ වෙනත් පූර්ණ සංඛ්‍යාවක වර්ගමූලය හොයද්දී අපිට ළමයි ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියන්නේ සන්නිකර්ෂණ ක්‍රමය කියලා. සන්නිකර්ෂණ ක්‍රමය. හරිද? ළමයි මෙන්න මේ සන්නිකර්ෂණ ක්‍රමයේ ඕනම පූර්ණ සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න පුළුවන්. හරි? දැන් ළමයි අපිට ඕනම පූර්ණ සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න ක්‍රමයක් තියෙනවා. හරිද? මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අපි දැන් මේ ඉගෙන ගත්ත ක්‍රමේ හරිද? පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූල හොයන්න විතරයිනේ. පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූල හොයන්න විතරයි මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. අපිට ළමයි ඕනම පූර්ණ සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියන්නේ සන්නිකර්ෂණ ක්‍රමය කියලා. හරි. නිල් පෑනෙල් ලියන්න. ඕනෑම පූර්ණ සංඛ්‍යාවක වර්ගමූලය සෙවීම සඳහා සන්නිකර්ෂණ ක්‍රමය භාවිතා කළ හැකියි. සන්නිකර්ෂණ ක්‍රමය භාවිතා කළ හැකියි. හරි. දැන් මෙන්න මේක හොඳට අහගන්න. සන්නිකර්ෂණ ක්‍රමයෙන් වර්ගමූලය හොයන විදිහ. හරි. වර්ගමූලයේ සෙවීමේ සන්නිකර්ෂණ ක්‍රමය. අනුමාත්‍රකාව දාන්න වර්ගමූලයේ සෙවීමේ
සන්නිකර්ෂණ ක්‍රමය ඔන්න අපි දැන් ඉගෙන ගන්න හදන්නේ වර්ගමූලය හොයන සන්නිකර්ෂණ ක්‍රමය. හරි දැන් හොඳට මම මේ කියලා දෙන දේ අහගන්න ඕනේ. හොඳට අහගත්තොත් ළමයි මේක ලේසි වෙන්නේ ඈ. හරි ක්‍රමයේ තේරුම් ගන්න ඕනේ. හරි. දැන් හොඳට අහගන්න. ඔන්න බලන්න. මම පොඩි උදාහරණයක් ගන්නම් මෙහෙම. එතන අපි ගත්තොත් දෙකේ වර්ගය. මේ දෙකේ වර්ගය ගත්තොත් මේ කීයද එන්නේ? හරි දෙකේ වර්ගය 4යි. 4ේ වර්ගමූලය 2යි නේ. 4ේ වර්ගමූලය 2යි. දෙකේ වර්ගය. දෙකේ වර්ගය අපිට ඕන නම් මෙහෙම දෙකේ දෙක කියලා ලියන්නේ නේ. එහෙම නේද දෙකේ වර්ගය. ඊට පස්සේ 3ේ වර්ගය 3 වර්ගයේ 3 වරක් 3 9යි. නේ? මේ වර්ගය ලියුවොත් හොඳට අහගන්න. 3 වරක් මේක විහිළුවල ගියාම 3 වරක් 3 එන්නේ. ඒක වර්ගමූලය ගත්තොත් 9 වර්ගමූලය 3යි. ඒ කියන්නේ වර්ගය සහ වර්ගමූලය අතර සම්බන්ධයක් තියෙනවා. හරි? තමයි මම කියන එක ඇහෙනව නේද? හරි නේද? ඇහෙනව නේද? ඇහෙනවද ඉමල්ක? ඇහෙනවා. හොඳයි. මේ කියන එක ඇහෙනවද බලන්න? පේනවද බෝඩ් එක? ඉක්මන් කරන්න. ඔව් පේනවා. හොඳයි. හරි. එහෙනම් දෙකේ වර්ගය ගත්තොත් 2 වරක් 2 4යි. හරිද? 4ේ වර්ගමූලය ගත්තොත් 2යි. හොඳට බලන්න. හරිද? දැන් දෙකේ වර්ගය මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හරි දැන් කිසියම් සංඛ්‍යාවක ළමයි වර්ගය ගත්තොත් නේ දැන් කිසියම් සංඛ්‍යාවක වර්ගය ගත්තොත් මෙන්න වර්ගය. ඒකේ වර්ගමූලය ගත්තොත් මේක වෙනවා. හොඳට බලන්න දැන් අපි ගත්තොත් 3ේ වර්ගය. කීයද? 9යි. 3ේ වර්ගය. හොඳට බලන්න 3ෙහි වර්ගය. මේක වැදගත්. 3ෙහි වර්ගය 9යි. 9ේ වර්ගමූලය කීයද? තේරුණාද? 9ේ වර්ගමූලය. 9ෙහි වර්ගමූලය. කීයද එන්නේ? 3යි. ඒක වැදගත් දෙයක්. තව එකක් බලන්න. 5ේ වර්ගය. 5ේ වර්ගය කීයද? 5ේ වර්ගය 5 25යි. නේ? 25ේ වර්ගමූලය. 25ේ වර්ගමූලය 25ේ වර්ගමූලය 5යි. හරි? අන්න ඒක තමයි අපි හරියට තේරුම් ගන්න ඕනේ. මොකද එක පැත්තකට වර්ගය අනිත් පැත්තේදී වර්ගමූලය. ඔන්න ඔක ඉතාමත් වැදගත් සම්බන්ධයක්. ඒක තමයි බලා ගන්න. හරි. දැන් ඊළඟට තමයි මම ගන්නවා. ටක් මේක බලාගෙන ඉන්න. හරි. දැන් මම අනිත් මෙතන දේවල් දෙක 4යි. මේ දෙකේ වර්ගය 4යි. මම 2.1 අරගෙන වැඩි කරනවා 2.1. 2.1 වැඩි කරනවා 2.1. හරි මම පොඩ්ඩක් කියන්න ඕන වැඩි කරාම කීයද කියන්නේ 2.1 වැඩි කරාම කීයද 2.1 වැඩි කරාම කීයද දශම නැතුව වැඩි කරලා දශම ස්ථාන වෙන් කරා නම් හරිනේ හරි 21 21 වැඩි කරලා එක් වරක් එක 1යි එක් වරක් දෙක 2යි දෙවරක් එක 2යි දෙවරක් දෙක 4යි කියන්නේ ඈ 441 කියන්නේ 21 වරක් 21 මේකේ දශම ස්ථාන දෙකක් වෙන් කරනවා මේ වැඩි කරන සංඛ්‍යා දෙකේ දශම ස්ථාන 1යි මෙතන 1යි දෙකක් තියෙන නිසා වෙන් කරනවා කියන්නේ 4.41 2.1 වැඩි කරාම එන්නේ 4.41 හරිනේ ළමයි මම දැන් අහනවා පොඩි ප්‍රශ්නයක් මම අහනවා පොඩි ප්‍රශ්නයක් 4.4යි වර්ගමූලය කීයද හොඳ කරුණාකරලා උත්තරේ දෙන්න මේ රටාව දිහා බලලා මේකත් දිහා බලලා මෙතන උත්තරේ කීයද එන්නේ කියන්නේ හරි සුනෙත් හරි දැන් දෙවරක් දෙක 4යි 4 වර්ගමූලය 2 නේ යාගේ නේ දෙවරක් දෙක 4යි 4 වර්ගමූලය 2
2.1 වැඩි කරාම ආවා 4.41. 4.41 වර්ගමූලයට කී දෙන්න ඕනේ? උත්තරේ. ඔව් කැල් එකක් තියෙනවා නම් ටක් ගාලා කැල් එක ගන්න. හරි දැන් පොඩ්ඩක් කැල් එක ගන්න. ගෙදර කැල් එකක් ඇති නේද? තියෙනවා හොයාගන්න. කැල් එකක් තියෙනවා නම් ටක් ගාලා කැල් එක අරන් වර්ගමූලයක් හොයන්න පුළුවන්ද කැල් එකේ? සමහර කැල් වල පුළුවන් සමහර කැල් වල බෑනේ. ඔව්. 4.41 ගහලා වර්ගමූලය ලැබුවාම උත්තරේ එන්නේ කීයද? ඈ? කැල් එකේ වුණා ගහලා බලන්න. උත්තරේ එන්නේ ඔව් 2.1 යනවා. 2.1. හරිද? 2.1 කියලා එන්නේ. හරි තාමත් කරලා. ඊට පස්සේ කාර්යයක් බලමු මෙහෙම. හරිද? අපි ගමු 3.5 වැඩි කිරීම 3.5 කීයක් එක්කද? ඒ කියන්නේ 35 35න් වැඩි කරලා දශම නැතුව වැඩි කරලා බලමු. මේ 5 5 25න් 15 යනවා දෙකක් ඉතුරුයි. 5 3 15යි දෙකයි කීයද? 14. හරි 3 5 15යි 15 යනවා දෙකක් ඉතුරුයි. 3 3 9යි 1යි 10යි. මෙතන 5යි 7යි 5යි 12යි දෙක දැන් එකක් ඉතුරුයි. නේ 1යි 1යි 2යි දැන් 1යි. දශම ස්ථාන දෙකක් වෙන් කරලා ඒ කියන්නේ 12.25 නේ 12.25 නේ 12.25 ඔතන මම කියවල 3.5 3.5න් වැඩි කරාම ළමයි එන්නේ 12.25 නේද 35 35න් වැඩි කරාම ඉන්නේ 1225 ඒකේ දශම ස්ථාන දෙකක් වෙන් කරන්න මෙතන 1යි මෙතන 1යි වෙන් කරාම 12.25 මම දැන් අහනවා 12.25 වර්ගමූලය කීයද? ඔව් කියන්න ඕනේ. මේ රටාවට අනුව 3.5 ඉන්නවා. 3.5 ඉන්නවා. ඔන්න ඔක හරියට තේරුම් ගන්න. හරි. දැන් මම අහනවා මෙන්න එක. දැන් ඉතින් මේක හොයන්න ඕනේ බලන්න මම කියන්නේ තේරුම් ගන්න. දැන් ඔක තේරුම් ගන්න තමයි මේකට උත්තරයක් දෙන්න පුළුවන්. මම අහනවා 5 වර්ගමූලය කීයද කියලා. දැන් කොහොමද හදන්නේ? 5 වර්ගමූලය කීයද කියලා අහනවා. දැන් කැල් එකේ ගහලා උත්තරේ කියන්න එපා. චුට්ටක් හිතලා බලන්න අපි මේ මම මෙන්න මේ කියලා දුන්න දේවල් එක්ක 5 වර්ගමූලය ගන්න ක්‍රමයක් මෙතන තියෙනවා. හරිද? 5 වර්ගමූලය නිකන් මොකක්ද වෙන්න ඕන ළමයි? අපිට 5 වර්ගමූලය ගන්න ඕනේ කියන්නේ අපි බලන්න ඕනේ 5 එන්නේ කිසියම් සංඛ්‍යාවක් අපි බලන්න ඕනේ මේ 5 එන්න මේ 5 එන විදිහට බලන්න ඕනේ යම් කිසි සංඛ්‍යාවක් එම සංඛ්‍යාවකින් එම සංඛ්‍යාවෙන්නේ යම් කිසි සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරාම 5 එනවා නම් 5 වර්ගමූලයට ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මොන බලන්න මේ කිසියම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් වැඩි කරාම 5 එනවා නම් 5 වර්ගමූලයට එන්නේ ළමයි මෙන්න මෙයානේ දෙන්නේ පොඩ බලන්න තේරෙනවා කිව්වේ දැන් මට ඕනේ 5 වර්ගමූලය හොයන්න නේ දැන් හිතන්නකෝ අපිට 4 වර්ගමූලය හොයන්න ඕන නම් 4 කියන්නේ දෙවරක් දෙකනේ කිසියම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවකින් වැඩි කරාම 4 එනවා 2 දෙකකින් වැඩි කරාම 4 එනවා 4 වර්ගමූලය එහෙනම් 2යි මේ තේරෙනවද ඒක හරි දැන් මට ඕනේ 4.41 වර්ගමූලය ගන්න 4.41 එනවා නේද 2.1 වැඩි කරාම එහෙනම් ළමයි 4.1 වර්ගමූලය 4.41 වර්ගමූලය කීයද 2.1 නේ දැන් හිතන්නකෝ අපි ගත්තොත් නේ 100 වර්ගමූලය 10න් නෙයි මොකද 10 10න් වැඩි කරාම 100 එනවා එහෙනම් 100 වර්ගමූලය 10යි හරියට එහෙනම් ළමයි දැන් 5 වර්ගමූලය ගන්න ඕන නම් අපි බලන්න ඕනේ 5 එන්නේ කීය එම සංඛ්‍යාවෙන් වැඩි කරන්න ඕනේ මෙතන තියෙන සංඛ්‍යාව මෙයාගෙන් වැඩි කරන්න ඕනේ මෙයාගෙන් වැඩි කරන්න ඕනේ මෙයාගෙන් වැඩි කරන්න ඕනේ මෙයාගෙන් වැඩි කරන්න ඕනේ මෙතන ලියන සංඛ්‍යාව ඒකෙන්ම වැඩි කරාම 5 එනවා නම් 5 වර්ගමූලයට එන්නේ මෙන්න මේ සංඛ්‍යාව තේරෙනවද ඒක හොඳයි හරි මෙන්න මේ ලියාගන්න කොහොමද මම දැන් 5 වර්ගමූලය හොයලා පෙන්නන්නම් ඕක හරියට තේරුම් ගමු පොඩ්ඩක් හිතන්න තියෙන ලොකු දෙයක් නේ අමාරු නෑ තේරෙනවනේ හරි දැන් අපි මේ ඉස්තරට එන සංඛ්‍යාව හොයාගන්න හදන්නේ
ඕක අපි හොයන ක්‍රමයට තමයි කියන්නේ මොකක්ද? සන්නිකර්ෂණ ක්‍රමය කියලා එච්චරයි. හරි ලොකු දෙයක් නෑ ඕකේ. හරි ඉවරද ළමයි මේ ටික ලියලා? ඉවරද? මේක මෙහෙම කොටු දෙක දාගන්නකො. මම අගේ අරන් පෙන්නන්න හදන්නේ ඉවරයි. හරි. කොටු දෙක දැන් ඔබ දාගන්නකො. මෙතනත් ඒ කොටුවම දාගන්නකො. අපි බලමු මේ කොටුවට එන සංඛ්‍යාව කීයද? ඒක තමයි පහේ වර්ගමූලයට එන උත්තරේ. ඕක තමයි දැන් හොයන්න ඕනේ. ඕක තමයි හොයන්නේ. අපි මෙන්න මෙහෙම පාවිච්චි කරනවා ක්‍රමය. සන්නිකර්ෂණ ක්‍රමය ඔන්න මම කියලා දෙන්න හදන්නේ. දැන් අපිට ළමයි තියෙන්නේ පහේ වර්ගමූල හොයන්නනේ. නේ? පහේ වර්ගමූල හොයන්න කියලා දුන්නාම ඕගොල්ලෝ බලන්න ඕනේ පහට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව කීයද? සහ පහට වැඩි පූර්ණ වර්ග සංඛ්‍යාව කීයද? ළමයි මට පොඩක් පූර්ණ වර්ග සංඛ්‍යාව ගැන කියන්න. 1 9 1 4 9 16 25 36 මතකයි 49 මට කියන්න පහට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව කීයද? 4. පහට වැඩි පූර්ණ වර්ග සංඛ්‍යාව 9. දැන් ළමයි අපි 4 වර්ගමූලේ හරියටම දන්නවා කීයද? 4 කියන්නේ දෙවරක් දෙකනේ. ඒකින්ද 4 වර්ගමූලේ හරියටම 2යි. හරිද? 9 වර්ගමූලෙත් දන්නවා. 9 කියන්නේ 3 වරක් 3නේ. ඔව් 9 වර්ගමූලේ හරියටම 3යි කියලා දන්නවා. ළමයි මට එනම් කියන්න පොඩ්ඩක් මේක නිකන් අර ගෙස් කරන්න දෙන්නේ අනුමාන කරලා උත්තර ගන්න ක්‍රමය තමයි සම්නිකර්ෂණ ක්‍රමය. 5 කියන්නේ 4යි 9යි අතර සංඛ්‍යාවක් නිසා පොඩ්ඩක් කල්පනා කරලා කියන්න පහේ වර්ගමූලය 5 කියන සංඛ්‍යාව 4යි 9යි අතර නිසා පහේ වර්ගමූලයේ අගය කීයයි අතර සංඛ්‍යාවක් උත්තරෙට එන්න ඕනේ. 4 වර්ගමූලය 2යි. 9 වර්ගමූලය හරියටම 3යි. 5 කියන්නේ 4ට වැඩි 9ට අඩු සංඛ්‍යාවක්. එහෙනම් පහේ වර්ගමූලය 2යි 3යි අතර සංඛ්‍යාවක් තමයි එන්න ඕනේ. ඒ කියන්නේ 2යි 3යි අතර තියෙන සංඛ්‍යා 2යි දශම සංඛ්‍යාවක්. අන්න බලන්න තේරෙනවාද කියලා. 2යි 3යි අතර තියෙන තමයි 2යි දශම සංඛ්‍යාවක්. එක්කෝ 2.1 වෙන්න පුළුවන්. අන්න දැන් අපිට ගෙස් කරන්න වෙනවා. එක්කෝ 2.2 වෙන්න පුළුවන්. එක්කෝ 2.3 වෙන්න පුළුවන්. 2.4 2.5 නේ? ඔව්. ඒක තමයි අපිට දැන් අනුමාන කරන්න පුළුවන් මෙහෙම. හොඳට බලන්න. 5 වඩා ආසන්න වෙන්නේ 9 පැත්තටද 5 පැත්තටද? 5 කියන සංඛ්‍යාව වඩා ආසන්න 9ටද 5ටද? මේ 4ටද? 4 පැත්තට. ඔව් 4 පැත්තට. නිකන් හිතන්නකෝ 2යි 3යි මැද 2.5 නේ තියෙන්නේ. 2යි 3යි මැද 2.5. එහෙනම් ළමයි පහේ වර්ගමූලයක් මොකද වෙන්නේ? මේ දෙක පැත්තට තමයි ආසන්න වෙන්නේ. ඒ කියන්නේ 2.1 2.2 වගේ වෙන්න පුළුවන් නේ. නේ? මොකද පහ ගොඩක් කිට්ටුනේ හතර පැත්තට. හතරේ වර්ගමූලය 2යි. පහ ගොඩක් හතරට කිට්ටු හින්දා පහේ වර්ගමූලය දෙකට වඩා කිට්ටු අගයක් එන්න ඕනේ. ඒ කියන්නේ 2.1 2.2 වගේ උත්තරයක් තමයි එන්නේ. 2.5 2.6 වගේ යන්නේ මේ පැත්තට. නේ? අන්න අපිට 6 7 8 වගේ අන්න 8 වර්ගමූලය වගේ දුන්නොත් මොකද වෙන්නේ? 8 වර්ගමූලය ගන්න කියලා දුන්නොත් වඩාත් ආසන්න වෙන්නේ මේ පැත්තට නේ. 8 වඩාත් ආසන්න 9 පැත්තට. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. හරි. දැන් ළමයි අපි මේ විදිහට පහේ වර්ගමූලය මම අනුමාන කරනවා. අපි දන්නේ නැනේ. මම අනුමාන කරනවා 2.1 කියලා. අපි ඊට පස්සේ හදලා බලනවා ඒක හරිද කියලා. හරි? හොඳයි. හරි ඉස්සෙල්ලාම ලියන්න. පහ ලියා ගන්න. 4 ලියා ගන්න මේ විදිහට ලියන්නකො. හරිද? හරිද? 4 වර්ගමූලය යටින් දාන්න 2යි කියලා. 9 වර්ගමූලය මෙහෙම දාලා ගන්න 3යි කියලා. පහේ වර්ගමූලය අපි දන්නේ නැහැ දැන් හොයන්න හදන්නේ. හරි මම මේක හදලා නවත්තන්නම්. හරි තේරුම් ගන්න පුළුවන්. හරි. දැන් අපි පහේ වර්ගමූලයේ අගේ ගන්න හදන්නේ. හරි. දැන් මම හිතනවා තමයි දැන් මම කියන්නේ මේකේ පොඩ්ඩක් අනුමාන කරන්න පුළුවන් වෙන්න ඕනේ. ගෙස් කරන්න තියෙන්නේ.
මම ඒක කලින් කිව්වේ 5 වඩා පිටු 4 පැත්තට හින්දා 5 වර්ගමූලයේ දෙන උත්තරේ 2.1 වෙන්න පුළුවන් 2.2 වෙන්න පුළුවන් මේ වඩා කිට්ටු වෙන්නේ මේ දෙක පැත්තට හින්දා 2.1 2.2 වගේ උත්තරයක් තමයි එන්නේ අපි බලමු හදලා. එතනමයි අපි හිතනවා 5 වර්ගමූලය 2.1 සිතමු. මම හිතනවා 2.1 සිතමු. හරි. එහෙම හිතලා මම බලනවා මොකද කරන්නේ? 2.1 වැඩි කරනවා 2.1. වැඩි කරලා බලනවා. වැඩි කරාම ළමයි 5 ආවොත්. හරි. 5 ආවොත් හරි. එහෙනම් උත්තරය එතකොට 2.1. 5 ආවේ නැත්නම් හරිද? මම හිතනවා 5 වර්ගමූලයේ 2.2 කියලා. ඕක පොඩ්ඩක් කොහොම අනුමාන කරන්න වෙනවා. හරි පටන් ගන්න. කියන්න 5 වර්ගමූලය 2.1 සිතමු. 5 වර්ගමූලය 2.1 සිතමු. හා. හරි. 2.1 වැඩි කරන්න. හරි. වැඩි කරලා එතන අපි ගන්න. ඊට පස්සේ 5 වර්ගමූලය අපි හිතමු 2.2 සිතමු. එතකොට 2.2 ඕගොල්ලන්ට 2.2 වැඩි කරලා ඒක වශයෙන් ගන්න පුළුවන්. බලන්න. හරිද? ඔව්. හැබැයි ළමයි පහ පැන්නොත් එතනින් එහාට ආයි ගන්න යන්න එපා. 2.3 2.3න් එහෙම වැඩි කරන්න යන්න ඕනේ නැහැ. පහ පැන්නොත් ගොඩක් ඈතනේ වැඩි කරලා එනාගේ. එතන වැඩි කරලා බලන්න ළමයි කී දෙන්නේ කියලා. වැඩි කරලා බලන්න ඉක්මනට. හරි ඕගොල්ලෝ වැඩි කරලා බලන්න ওই දෙකම. හරි මට පොඩ්ඩක් කියන්න මේ අවයන් වැඩි කරාම එන අවයන් ටික ගත්තද 2.1කින් වැඩි කරන්නේ කොහොමද 21 21කින් වැඩි කරන්න 21 21කින් වැඩි කරලා දශම ස්ථාන දෙකක් වෙන් කරා නම් හරි ඊට පස්සේ 2.2කින් වැඩි කරාම අගේ ගන්නේ කොහොමද 22කින් වැඩි කරන්න දශම ස්ථාන දෙකක් වෙන් කරලා අගේ ගන්න හරි ටැග් ගාලා හදන්න ඉවරයි. ඔව්. හරි මට පොඩ්ඩක් කියන්න 2.1කින් වැඩි කරාම කී දෙන්නේ 400 ඒ කියන්නේ 21 21කින් වැඩි කරාම කී දෙන්නේ 400 ඔව් 41යි. ඒ කියන්නේ මෙතන 4.4යි 5 ආවේ නැන්නේ. ඔව් 5 ආවේ නැහැ. එහෙනම් අපි ආයෙත් කරලා බලමු. හරිද 5 එනකම් බලන්න ඕනේ. 2.2කින් වැඩි කරාම මට පොඩ්ඩක් කියන්න කී දෙන්නේ. හරි එහෙනම් උත්තරේ 4.41 නෙමෙයි 484යි. ඒ කියන්නේ 22කින් වැඩි කරාම 484යි. ඒ ළමයි 5 ආවේ නැහැ. ඒක විතර දශම ස්ථාන දෙකකින් කරන්නේ. 4.8යි. ඒ ළමයි 5ට තව මදි. එහෙනම් ආයෙ ගෙස් කරන්න වෙනවා. මොකද 5 එනකම් අපිට ගෙස් කරන්න යන්න වෙනවා. අපි ඊට පස්සේ කියමු තමයි තුන්වෙනි ක්‍රියාවේදී 5 වර්ගමූලය ගන්න. ගොඩක් එහෙම අහන්න වෙනවා. දැන් අපි හිතමු කීයද 2.3 යයි සිතමු. 2.3 යයි සිතමු. මොම දිගටම හදන්න ඕනේ නැහැ. කීපයක් හිතුවා මම කියනවා. දැන් නම් අපි වැඩි කරලා බලමු 20 කියන්නේ 2.3 වැඩි කරලා බලන්න. 23 වැඩි කරාම මට පොඩක් ටක් ගන්න කී දෙන්නේ 23 වැඩි කරාම 529 අන්න. අපි 529 කියන්නේ 5.29යි. අන්න පහ පැන්නා. දැන් ආයෙ වැඩි කරනවත් 2.4 කියලා හිතලා නෑ ආයෙ කරන්න යන්නේ නෑ. දැන් ඇති නවත්තන්න ඔතනින්. ඔච්චරයි ඈ. හරි. එහෙම දිගටම වැඩි කර යන්නේ නෑ. මොකද පහ පැන්නද? නේ පහ පැන්නට පස්සේ ආයෙ වැටෙන්නේ නෑ. දැන් හැබැයි ළමයි අපි පහ පැන්න එක දන්නේ නෑ. එහෙනම් ගන්නෙ දැන් පහ ඉන්නෙත් නෑ. ඒ පහ ආවේ නැත්නම් මාර හැදෙන්නේ. දැන් මෙතන පහට වඩා අඩුයි අතන පහ පැන්නා.
ළමයි මේවල තව දශම ස්ථාන දිනනවා. දැන් ඔයගොල්ලෝ කැල් එකේ ගහලා බලුවොත් පහේ වර්ගමූලයේ ඉන්නේ 2.2 තව අගයක් එනවනේ. දශම ස්ථාන ගොඩක් එනවා. ඒකෙන් අපි මේ ගණන් වල හදන්නේ පළමු දශම ස්ථානයට තමයි උත්තරේ ගන්නෙ. පළමු සන්නිකර්ෂණයට කියලා කියන්නේ ඒකයි. හරි. එහෙනම් ළමයි මට කියන්න අපිට වඩා ආසන්න උත්තරය ලෙස ගන්න වෙන්නේ. නේ ඒ කියන්නේ 4.2 නේ 2.2 2.2කින් වැඩි කරාම හරියටම 5 ඉන්නේ 5ට ආසන්න වෙනවා. අපි එහෙම කියන්නේ ආසන්නයි කියන එක. ඔව්. හරි. එහෙනම් පහේ වර්ගමූලය නේ ආසන්න ලෙස අපිට 2.2 කියලා ගන්න පුළුවන්. හරි. ඊට මේ අන්තිම උත්තරේ පහේ වර්ගමූලය පළමු සන්නිකර්ෂණයට පහේ වර්ගමූලය පළමු සන්නිකර්ෂණයට කීයද? පහේ වර්ගමූලය පළමු සන්නිකර්ෂණයට ඒ කියන්නේ දශම ස්ථාන එකකට කීයද? උත්තරේ 2.2 වේ. 2.2 වේ. හරි. 2.2 වේ. හරිද? දැන් හරියටම ළමයි මේකෙන් වැඩි කරාම 5 ආවේ නැත්තේ ඇයි? මේක තමයි තව දශම ස්ථාන ළමයි එන්න දිනවා. කැල් එකේ ගහලා ඕනනම් බලන්න. පහේ වර්ගමූලය ගැහුවාම උත්තරේ එන්නේ 2.2 ගාණක් එනව නේද? කැල් එකක් අරන් ගහලා බලන්නකෝ. ඉතින් ළමයි අපි අර මෙතන දශම ස්ථාන එහෙම උත්තරේ දැන් ඔයගොල්ලෝ පහේ වර්ගමූලයේ කැල් එකේ ගැහුවොත් එනවා මේ වගේ 2.2 5යි 6යි ඔක්කොම දීලා ඉලක්කම් එනවා. ඒක ළමයි අපි දශම ස්ථාන එහෙකට තමයි උත්තරේ ලියන්නේ. පහේ වර්ගමූලය එතකොට අපි ආසන්න ලෙස ලියන්නේ ඒකයි. ආසන්න ලෙස උත්තරේ කියේ 2.2 කියලා ගන්නවා. හොඳයි. ඔන්න ඔය ක්‍රමයට අපි ළමයි කියනවා සන්නිකර්ෂණයෙන් සංඛ්‍යාවක වර්ගමූලය හොයනවා කියලා. පැහැදිලිද? හොඳයි. එහෙනම් ළමයි අපි මෙතනින් දැන් නවත්තමු. මේකේ ඕගොල්ලන්ට දැනට ඕනනම් ඔය අභ්‍යාසවල හරිද? පළවෙනි ගණන් ටික කරන්න පුළුවන්. හරි 17 වර්ගමූලය හොයන්න මේ ක්‍රමයට. හරි මෙන්න මේ ගණන් දෙක ලියා ගන්න homework එක වල පොතේ උතන හරිද ප්‍රශ්න අංක දෙක දෙන ඊට පස්සේ ඔව් 17 වර්ගමූලය හොයන්න මේ ක්‍රමයට. ඉස්සෙල්ලා 17 ලියලා 17ට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව කීයද? 16. 17ට වැඩි එක කීයද? 17ට අඩු එක 16 නේ 17ට වැඩි පූර්ණ වර්ග සංඛ්‍යාව 25. 16 වර්ගමූලය 4යි. 25 වර්ගමූලය 5යි. එහෙම නේද? ඔව්. දැන් එහෙනම් මට කියන්න 17 වර්ගමූලයේ එන්නේ 4යි 5යි අතර අගයක් කියන්නේ 4යි දශම සංඛ්‍යාව. ඔතනත් ඕගොල්ලන්ට ගෙස් කරන්න පුළුවන් 4.1 අරගෙන නේ. එහෙම ගෙස් කරන්න වෙනවා. හරි. 17 වර්ගමූලය හොයන්න ඊට පස්සේ ප්‍රශ්න අංක 3 වෙනි එක කීයද? 245 වර්ගමූලය හොයන්න ඕනේ. හොඳයි. එහෙනම් ළමයි අපි මෙතනින් නවත්තමු. ආයි ඊළඟ ඉරිදානේ ක්ලාස් එකේ මම මේ පාඩමේ ගණන් ටික හදලා පාඩම ඉවර කරනවා. හරි ලබන ඉරිදා. හරි ඊළඟ ඉරිදා හවස 6 වෙද්දී පන්ති පටන් ගන්නවානේ 6 ඉඳන් 7:00 වෙනකම්. හරි මොන හරි ගැටලුවක් තිබුණොත් මට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාලා අහන්න ටියුට් ගන්න ඉක්මනට. හරි එහෙනම් ළමයි අපි මෙතනින් නවත්වමු. දැන් ඊළඟ ක්ලාස් එක පටන් ගන්න තියෙනවා 11 පන්තිය. හරි එහෙනම් හරි පරිස්සමට ඉන්න. මොන හරි ගැටලුවක් තිබ්බොත් කතා කරලා අහන්න ළමයි ටියුට් කොහොම හරි ඉක්මනට ගන්න. එහෙනම් අයබෝවන් සුබ රාත්‍රියක්.